ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කැළඹෙන දේශපාලනයේ කතාව අපි අදත් කියන්නට සහ මේ කැළඹෙන දේශපාලනයේ තොරතුරු සොයන්නට සූදානම් සුලිය සමගින්. සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා අර දේශපාලනයේ සැබෑ මිතුරුත් නැහැ සැබෑ සතුරුත් නැහැ කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට කියවෙනවා කලකදී රහ කලකදී වහ වෙනවා ඒ වගේම කලකදී වහ කලකදී රහ වෙනවා කියලා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ දේශපාලනය ගැන කතා කරනකොට අපිට කියන්න. උපහරණ උපමා ආදී විවිධ දේවලුත් තියෙනවා. ආත්ම උපදේශයන් තියෙනවා. නමුත් අපිට මේ දේවල් පිළිබඳව කතා කරනකොට වඩා අද වර්තමානයේ වටින්නේ මේ වෙලාවේ රට වැටිලා තියෙන තත්ත්වය. රට මේ වැටිලා තියෙන තැනින් ගොඩගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. අපි කරුණු සොයා බැලිය යුතුයි. ඉතින් ජනතාව එක තැනක ඉන්නවා. ජනතාවගේ දෛනික කාර්යයන් සිදු කරගන්නට බැරුව ඊටම අපහසුතාවයකට ජනතාව දවසින් දවස පත් වෙමින් ඉන්නවා. එවන් අවස්ථාවක වර්තමානයේ නව ආණ්ඩුවක් බිහි වෙලා තියෙනවා. ඇමතිවරු කිහිප දෙනෙක් පත් වෙලා තියෙනවා. නව අගමැතිවරයෙක් පත් වෙලා තියෙනවා. උත්සාහයක් ගනිමින් සිටිනවා. පේනවා යම්කිසි ආකාරයකට රට ගොඩ ගන්නට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ අතරතුර පාලමක් අවශ්‍ය වෙනවා. මොකද ජනතාව පීඩනයට පත් වෙලා ඉන්න වෙලාවක ජනතාවගේ හැඟීම් බොහොම ප්‍රකෝපකාරී ආකාරයට ඉදිරියට ආපු අවස්ථාත් අපි පහුගිය කාලේ දැක්කා. මේ දකිමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සියල්ල එක තැනකට අපි ගත යුතුයි. දේශපාලකයන් සිටිය යුතුයි රට පාලනය කරන්න රට හදන්නට. නමුත් මේ දේශපාලකයන් එක්ක ජනතාවත් එකට එකතු වෙලා ජනතාවගේ හඬ නිසි ලෙස අහලා ඒ ජනතාවට නිසි පිළිතුරු ලබා දෙන්නට දේශපාලකයන් කටයුතු කළ යුතුයි. ඉතින් මේ සෑම සියල්ලම එකට එකතු කරන පාලමක් විදිහට කටයුතු කරන්නට අද මාධ්‍යට සිද්ධ වෙලා තියෙනවා. ඒ කාර්යයයි අපි මේ සිදු කරමින් ඉන්නේ. බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්නට. කොහොමද ජනතාව බොහොම අපහසුයෙන් අමාරුවෙන් ජීවිතේ මේ විදිහට ගත කරගෙන යද්දී මේ වගේ පීඩනකාරී තත්වයක අද අර එකපාරටම පොල්ලෙන් ගැහුවා වගේ මහා පාන්දර මහා විශාල මුදලකින් තෙල් මිලත් වැඩි කරා. ඒ වගේ තත්වයකදී අද උදෑසන ඉඳලා අපිට අහන්න ලැබෙන්නම විවිධ භාණ්ඩ සේවාවන් වල මිල වැඩිවීම විතරයි. ජනතාවට සහනයක් ලැබෙන්නේ කොතනද කියලා ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ වත්මන් රජය, වත්මන් අගමැතිවරයා වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කණ්ඩායමත් මේ පිළිබඳව විශේෂයෙන්ම සොයන්නට අවශ්‍යයි. මොකද ජනතාව පත් වෙලා ඉන්න මහා විශාල පීඩනයක එවන් මොහොතක මේ විදිහට ඉන්ධන මිල මහා විශාල මුදලකින් ඉහළ යවලා අද ඇමතිවරයාත් බොහොම අජාරුවට ඇවිල්ලා කියනවා අපි තව සත ගාණක් පාඩුව විඳින්නේ. සත ගාණක් පාඩුව විඳිනවා. හැබැයි ජනතාවට කොහෙන්ද මුදල් ලැබෙන්නේ? කොහෙන්ද උන් වියදම් කරන්නේ මේ විදිහට මුදල් කොහෙන්ද උන් හම්බ කරගන්නේ? හැබැයි භාණ්ඩ සේවා මිල රජය වැඩි කරනවා. අපි කතා කරමු. මේ හැම දෙයකටම අපි පිළිතුරු සෙවීමට අත්‍යවශ්‍යයි. අපි ඔක්කොම එකට එකතු වෙන්නට අවශ්‍යයි. හොඳයි අපි අදත් ආරම්භ කරමු සුලිය අඟහරුවාදා කැළඹෙන දේශපාලනයේ කතාව. හොඳයි අද අපේ ආරාධිතයා ඊට ඉක්මනින් අපි හඳුනා ගමු. ඔහු පිළිබඳව බොහෝ දේවල් කතා කරන්නට වෙනවා මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු පිළිබඳව විවිධ තොරතුරු වාර්තා ප්‍රචාරය වෙමින් තිබෙනවා. නමුත් සමාජ මාධ්‍යයට හෝ එහෙමත් නැතිනම් වෙන ප්‍රචාරයන් වලට නෙමෙයි අපි ඉඩ ලබා දෙන්නේ. අපි මේ වෙලාවේ විද්වත් සාකච්ඡාවක් සමග ඔහුගේ දේශපාලන භූමිකාව පිළිබඳව අපි කතා කරමු. ඒ දේශපාලන භූමිකාවත් එක්ක වර්තමානයේදී අපි කොහොමද ගලපගන්නේ රට ගොඩ ගන්නට ඔහුගේ කාර්ය කොහොමද ලැබෙන්නේ? අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු. මීට සතියකට කලින් නම් ඔහු മന്ത്രിවරයෙක් දැන් අමාත්‍යවරයෙක්. එදා අර ජනතාව කියන වගේ පළු යන්න ආණ්ඩුවට බැන්නා. හැබැයි අද ඒ කණ්ඩායමත් එක්ක එකට එකතු වෙලා අද රට වෙනුවෙන් හිටගත්තා කියලා තමයි ඔහු රටට ජනතාවට අපිට කිව්වේ. හොඳයි. බොහොම අද ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා වත්මන් ආණ්ඩුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා. බොහොම ගෞරවයෙන් යුක්තව ඔහු පිළිගන්න ඔහු සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. නමුත් ඔහු අද අමාත්‍යවරයෙක්. ආයිබෝන් මනෝජ් රණක්කාර මැද. ආයිබෝන්. බොහොම ආදරෙන් පිළිගන්නවා ඔබ. මට මුලින්ම ඔබෙන් අහන්න තියෙන්නේ මට ටික ප්‍රශ්නයක් මම මේ සමග ජන බලවේගය කියලා කිව්වට මම හිතනවා මම හරි කියලා. ඔබ පොහොට්ටුවේද නැත්නම් තාම සමග ජන බලවේගය? සමග ජන බලවේගයේ තමයි ඒකයි පොහොට්ටුව කියන එක කවදාවත් වෙන්නේ නැති කාරණාවක් සමග ජන බලවේගයේ තමයි. හොඳයි. ඔබ පහුගිය කාලෙදී අපි දැක්කා අපි පොඩ්ඩක් මේ ප්‍රශ්න ටිකක් තියෙනවා මේ ජනතාව මොකද ඔබ මේ වැඩසටහනට එනවා කියලා දැනගත්ත ගමන්ම අපිට ලැබුණු පණිවිඩ දුරකථන හැමතුම් මේ තොරතුරු වලින් ඔබට ඔබගෙන් අහන්න කියපු ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ නිසා මම මේ ප්‍රශ්නෙට එන්නේ. ඇත්තටම ඔබ ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කරපු කෙනෙක්. තරුණ විදිහට විවේචනය කරපු කෙනෙක්. ගිය සතියේ ඔබ ආණ්ඩුවට ඒ වගේම පාර්ලිමේන්තුව දැක්කා අපේ වචනෙන් කියනවා ජනතාවගේ වචනෙන් පළු යන්න බැන්න. එහෙම බැනපු කෙනෙක්ට කොහොමද
ආණ්ඩුවේ ඇවිල්ලා හිට ගන්න පුළුවන්කම ලැබුණේ? මේක සර්ව පාක්ෂිකයෝ එකතු වෙලා හදන නිර්පාක්ෂික ආණ්ඩුවක්. මේ සංකල්පය ඇත්තටම මේක මේ ආණ්ඩුව ගේන්නත් ඉස්සෙල්ලා ආණ්ඩුව මේ ගැන කතා කරන්නත් ඉස්සෙල්ලා මතක් කරලා බැලුවොත් පාර්ලිමේන්තුවේ මීට මාස 2කට 3කට කලින් තමයි අපි මේ මතවාදය කතා කළේ. ඇයි මේ මතවාදය කතා කළේ? අපි ආණ්ඩුවේ වැරදි 100%ක් කතා කළා. හෙටත් කතා කරනවා. ඉතිහාසයේ කරපු වැරදි ගැනත් කතා කරනවා. වර්තමානයේ වැරදි කරනවා නම් ඒ ගැනත් කතා කරනවා. හෙටත් වැරදි වෙනවා නම් ඒ ගැන කතා කරනවා. ඒ ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි සර් ෆේල් නේ. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒතර මිනිස්සු කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න කියලා. එතකොට මේ ආණ්ඩුව වැඩ කරන්න බැරි ආණ්ඩුවක් කියලා ජනතාව තීන්දුව කරනවා. හැබැයි එයාට 69 ලක්ෂයක ඡන්දයක් හම්බෙලා ආණ්ඩුවට 68 ලක්ෂයක ඡන්දයක් හම්බෙලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ බහුතර බලය වුන් සතුයි. මේ විරෝධතාවත් එක්ක මේ ජනතාවගේ අතර නැගෙන විරෝධතාවයත් එක්ක මේ පාරට බහින්න ඉස්සෙල්ලා අපි මුලින්ම කතා කළේ මේ වෙලාවේ සියලු දෙනා එකතු වෙලා මේ රටේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෙට විසඳුම හොයන්න ඕනි කියන කාරණා. මොකද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ කියන්නේ දේශපාලනික අර්බුදය හරහා ආර්ථික අර්බුදයක්, ආර්ථික අර්බුදය හරහා දේශපාලන අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ සියල්ල හරහා දැන් සමාජ අර්බුදයකුත් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට මේ කඩාගෙන වැටීම, මේ රටේ කඩාගෙන වැටීම දේශපාලන පක්ෂයක් විදියට බලාගෙන ඉන්නව නම් කවුරු හරි ඒක වැරදි. මේ වගේ වෙලාවක පක්ෂයක් දේශපාලඥයෙක් බලයට ආපු කාරණාව පිළිබඳව හිතලා බලන්න ඕනේ. ඇයි දේශපාලනය කරන්නේ මිනිස්සු? දේශපාලනය කරන්නේ බලය ලබා ගන්න. මොකටද බලය ලබා ගන්නේ? මිනිස්සුන්ට සේවය කරන්න. ඒතර මිනිස්සුන්ට සේවයක් කරන්න අවශ්‍ය නම් මිනිස්සු මැරිලා වැටෙන තැනට වැටෙද්දි අපිට තේරෙද්දි මීට මාස 2ක් 3ක් ඉස්සරහා ආණ්ඩුවට කියද්දි IMF යන්න කියලා අවුරුද්දකට ඉස්සෙල්ලා IMF යන්න නැතුව ඉන්නකොට රටේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා කියනකොට ඒක අහන්නේ නැතුව ඉන්නකොට රටේ සියලු මේ වංචා දූෂණ සිද්ධ වෙනකොට ඒවක් ගැන කියන්නේ නැතුව ඒවක් ගැන කතා නොකර ඉන්න එක නෙමෙයි වැඩේ. ඒවා ගැන අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ සියල්ලත් එක්ක රට කඩාගෙන වැටුණයින් පස්සේ ඔව් මේගොල්ලෝ ෆේල්. ඒක නිසා ජනතාවත් ෆේල් වෙන්න ඕනේ. රටත් ෆේල් වෙන්න ඕනේ. මිනිස්සු තැන් වල පෝලිං වල 5 දෙනෙක් මං හිතන්නේ මැරුණා. 9 දෙනෙක් මැරුණා. 9 දෙනෙක් ගහමරාගත්තුවත් එක්ක. මේ සියල්ල එක්ක ඒ වැටෙද්දි බෙහෙත් නැතුව මැරිච්ච අය ගන්න කවුරුත් දන්නේ නැහනේ. කවුරුවත් ඉස්පිරිතාල වලින් කියන්නේ නැහනේ බෙහෙත් නැතුව මැරුණා කියලා. කවුරුවත් කියන්නේ නැහනේ අනෙක් කාරණා නිසා මේ ඇති වෙන්න තත්ත්වයන් එක්ක මිනිස්සු හදවතේ වේදනාවෙන් මැරුණා කියලා. සියදිවි නසා ගැනීම. ඒතර මේ මිනිස්සු මැරෙන එක බලාගෙන ඉන්න බැරි නිසා තමයි අපි යෝජනා කරේ සියලු පක්ෂ එකතු වෙලා අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු. හැබැයි සමාවෙන්න. ඔබතුමා කියන කාරණේ මට පැහැදිලි. රටේ ජනතාවට පැහැදිලි වෙනවා. ඔබ මේ පැවතීමේ මේ වැටමින් තිබෙන අවුල ලෙහා ගන්නට මේ රට වැටමින් තිබෙන තත්වයෙන් ගොඩ ගන්නට ඔබ මේ කැපකිරීම සිදු කරලා අමාත්‍ය ධුරයක් බාරගත්ත ආණ්ඩුවට එකතු වුණා කියන කාරණේ ඔබ පැහැදිලිව සඳහන් කරන්නේ. නමුත් තියෙන ප්‍රශ්නේ මේ සර්වපාක්ෂිකයයි පිහිටුවා ගන්න ආණ්ඩුවට දැන් කවුද ඔබේ නායකින්වත් කැමැත්ත ලබා දීලා තියෙනවද? එහෙමයි. දැන් මේ කතාව වෙන්නේ දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන එකට අපි පාර්ලිමේන්තුව ඇතුලේ කතා කළා. මේ යෝජනාව වෙන්නේ ඉස්සෙල්ලා. ඒ කතා කරලා අපි කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයාට මේකට නායකත්වය ගන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු කියලා. ඒ වගේම ආණ්ඩුවට අපි කිව්වා මේ වෙලාවේ ඔය කියන දේවල් අමතක කරලා එකතු වෙන්න හැමෝම එකතු වෙන්න කතා කරන්න. හැබැයි මේ එකකටවත් විපක්ෂයේ ඉන්න නායකයන්ටවත් ආණ්ඩු පක්ෂයේ ඉන්න නායකයන්ටවත් ඇහුනේ නැහැ මේවා. අපි කියපු කාරණා. මේ වෙලාවේ එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියන එක. අවසානයේදී කරන්න දෙයක් නැති වෙලා වැටුණාම කර කියා ගන්න දෙයක් නැති වුණාම සර්වපාක්ෂික ආණ්ඩු මතක් වුණා. හැබැයි අපි හිටපු එක ස්ථාවරයක් තියෙනවා මතයක් තියෙනවා. ඒ තමයි රටේ මිනිස්සු වැටෙද්දී අපිට බලාගෙන ඉන්න බෑ කියන කාරණාව. ඒ නිසායි අපි පක්ෂයක් විදියට අපේ පක්ෂයට බලපෑම් කරේ. මාසයක් තිස්සේ බලපෑම් කරා. මාසයක් තිස්සේ කතා කරා. අවසාන දවස් 5 ජන අගමැතිවරයා අර ජනයකා කොරහත් බිනගෙන ගියා වගේ ගෝල්ෆේස් අරගල බිමට පහර දීලා රට ඇතුලේ මහා ගින්නක් නිර්මාණය වෙච්ච වෙලාවේ අපි එවෙලේ ඉඳලා තවත් දවස් කීපයක් බරපතල ලෙස ඉල්ලීම් කරා මේ මිනිස්සු දැන් මරා ගන්න දැන් පටන් ගත්තා. මෙතනින් පස්සේ තව දුරට යනකොට කඩන ගෙවල් ගිනි තියන එකෙන් එහාට ගිහිලා මිනිස්සුගෙන් පැහැර ගන්න ඒ තත්ත්වෙට මේ රටපත් වෙනවා. අද එහෙම තැන්වල තියෙනවා. දැනුත් ෂෙඩ් එකේ තෙල් නැති වුණාම ෂෙඩ් එකේ අයිතිකාරයගේ ගේ ගිනි තියන්නේ. එතකොට කඩවල් කඩලා බඩු අරගෙන ගියේ. බාර් කැඩුවා. එතකොට මේවා සිද්ධ කරනකොට මේක තමයි හෙට අනිද්දා ඇති වෙන තත්ත්වය. දැන් පාරේ නවත්තලා මහරගම හෝමගම අවස්ථා සිද්ධි වාර්තා වෙනවා.
වාහනේ නවත්තලා තෙල් අදිනවා. වාහනේ වීදුරුව පහත් කරන් යන්න කියලා කෑ ගහනවා. අපි එළියේ ඉන්නව නම් ඇයි උඹලට යන්න බැරි කියලා. ඒකට මේ සමාජයේ ඇති වෙන සමාජමය ගැටලුවක් විප්ලවයක්. මේක විප්ලවයක් කියන්න බෑ. ඒක අමුතුම තාලේ තත්වයක් නිර්මාණය වෙන. ඒකයි අපි දිගින් දිගටම කිව්වේ මේ ඇති වෙන තත්වය ගැන. ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාට කොච්චර කිව්වත් සජිත් ප්‍රේමදාස මහත්තයාට මේව ඇහුනේ නැහැ. මම එක දවසක් කිව්වා මේ රටේ දරුවන්ට තාත්තලා හිමි වෙනවා. මට එහෙම අහිමි වෙච්ච කෙනෙක්. මේ වගේ කලහකාරී තත්වයක් ඇති. ඒ කියන්නේ 80ට 89 මගේ තාත්තා නැති වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අර්බුදයේ වෙලාවේ, කලබලයේ වෙලාවේ, භීෂණයේ වෙලාවේ. නැවත වතාවක් ඒ වගේ තත්වයක් නිර්මාණය වෙන්නේ. මිනිස් අපේ දරුවෝ ගොඩකට තාත්තලා අහිමි වෙයි. ඒක මොන පාක්ෂද මොන පාටද මොන කැරලිකාර කණ්ඩායමේද කියන එක අදාළ නැහැ. හැබැයි එහෙම තත්වයක් රටට උදා වෙන්න යන්නේ. මේක බලාගෙන ඉන්න ඔබට පුළුවන්ද? මිනිස්සු බඩගිනි ඉන්න එක පුළුවන්ද? ඔබට තෙල් දෙනවයි කිව්ව රටවල් වලින්. ඒ කියපු තෙල් ටික ගෙනල්ලා දැන් මේ මිනිස්සුන්ට දෙමු. පෝලිං වල ඇයි තියන්නේ? ඔබට විදේශ රටවල් වලින් උදව් කරනවා කිව්වා. ඒ ටික ගෙනල්ලා මේ අයට දෙමු. පස්සේ දේශපාලන ප්‍රශ්න විසඳගමු. ගෝටට යන්න කියමු. ඒකට යන්න කාලේ මොකද්ද කියලා අහගමු. ඒකත් එක්ක අපි වැඩ කරමු කියලා. හැබැයි අවසානයේදී ඒ සටන් වලින් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අගමැතිවරයා අයින් වෙලා ආරාධනා කරාමත් ඒ ආරාධනාව බාරගන්නේ නැතුව ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිවරයා විදියට බාර ගන්නවා කිව්වයින් පස්සේ උදේ 9ට එන්නම් ඊට ඉස්සෙල්ලා උදේ 9ට එන්නම් කියලා ඒකට ගියේ නැති වුණයින් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරන්න තීන්දුව කරාම ලියුමක් යවනවා දවල් 1:00ට විතර. 1:00ට විතර. ඇත්තටම මම කතා කරලා තමයි ජනාධිපති ලේකම්වරයාට කිව්වේ දැන් ලියුමක් එනවා. ඒක නිසා ওই වැඩේ පොඩ්ඩක් නතර කරන්න මෙන්න අපේ එක්කෙනා දැන් කැමතියි කියලා. මොකද අපි උත්සාහ කරේ පක්ෂයක් විදියට යන්න. ඔබතුමා ඔය සඳහන් කරන්නේ මේ සියලු තීන්දුව වලට හේතු බවට පත් වෙන්නේ ඔබලටත් මේ වගේ තීන්දුවක් ගන්නට සිද්ධ වුණේ හරින් ප්‍රනාන්දුට සහ ඔබට සමගි ජනබලවේගයේ නායකයන් නිසි ලෙස ක්‍රියා නොකළ නිසාද කෙලින් කටයුතු නොකරන නිසාද? ඔව් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ඒ වෙලාවේ ජනතාවගේ පැත්තේ ඉඳලා තීන්දුව ගත්තා. තමන්ගේ දේශපාලන බලය ගැනවත් එහෙම නැත්නම් තමන්ගේ ඊළඟ මැතිවරණය ගැනවත් තීන්දුව කරන්නේ නැතුව මිනිස්සු ගැන හිතුවනම් ඒ වෙලාවේ තීන්දුව ගන්න ඕනේ. ඒ තීන්දුව නොගැනීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ රටේ මේ අරාජිකත්වය තවදුරටත්පත් උනේ. කලින්ම කියපු වෙලාවේ අගමැතිකම ගන්න පුළුවන් වුණා නම් ওই රටේ වටේ ගිනි තියබීම සිද්ධ වෙන්නේ නැහැ. මේ තත්ත්වෙට මේ රට යන්නේ නැහැ. අද ඇති වෙලා තියෙන යම් අරාජික තත්ත්වයක් තියෙනවා නම් ඒකට වග කියන්න ඕනේ. එතුමත් යම් ප්‍රමාණයකට වග කියන්න ඕනේ. පැහැදිලි ලෙසම දේශපාලඥයන් බොහෝ දෙනෙක් මේකට වග කිය යුතුයි කියන කාරණේ සඳහන් කරනවා. එතනදී අපි දැක්ක දැන් අරගල භූමියට යන්නට ගියානේ විපක්ෂ නායකවරයා දැන් මම මේ කතාව දැන් මේ පැත්තට ගියපු නිසා කතා කරන්නේ. දැන් අරගල භූමියට යන්න ගියාට පස්සේ මහා විශාල විදිහට ඔහුටත් ජනතාවගෙන් විරෝධයක් එල්ල වෙනවා. ඔහුට සමහරවිට හිතෙන්නට ඇති මේ තත්ත්වයේ උඩ ඔහු නායකකමක් ගත්තොත් යම්කිසි බලතලයක් ගත්තොත් අගමැති ධුරය වෙන්නට පුළුවන්. ගත්තොත් ජනතාවගේ විරෝධයක් එල්ලුණා කියලා. ඒ නිසා ඔහු පස්සට වුණාද කියලා අපි දන්නේ නෑනේ. හැමදාම ආර්ථික විශේෂඥයෝ ගෙනල්ලා අපිට උපදෙස් දෙනවා. ගෙනල්ලා කතා බහ කරලා බලනවා මොකද කරන්න කියලා. දවස් ගණනාවක් ගෙනාවා. ඒ ආර්ථික විශේෂඥයෝ රටේ තියෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරා. රට තියෙන්නේ අමාරු තැනක. අදත් එහෙමයි. අමාරු බොහොම අපහසු තැනක රට තියෙන්නේ. ඉතින් ඒ තත්ත්වය පැහැදිලි කරාම බෑනේ මේ තත්ත්වයට අපි අරගෙන කරන්න බෑනේ කියලා. ඉතින් එතකොට මේ අය කොහොමත් ෆේල් නම් ආර්ථික විශේෂඥයෝ දන්න කියන අය අපි ගාව ඉන්නවනම් රටවල් වලින් තෙලුත් දෙනවා කියලා කිව්වනම් ඉතින් අපි අරගෙන උත්සාහයක් හරි කරලා මේ මිනිස්සුන්ව බේරගන්න අපේ යුතුයකමක් වගකීමක් නැද්ද? නමුත් අපි ගත්තොත් පක්ෂයක් විදිහට විපක්ෂයක් විදිහට විපක්ෂ නායකවරයා විදිහට ඔහුට ඔය කියන පළියට එකපාරටම ඇවිල්ලා ඒ පැත්තෙනුත් අපි සාධාරණව හිතන්න සිද්ධ වෙනෝනේ. ඔහුට මේ අගමැතිවරයාට බැරි වෙනකොට එහෙම නැත්නම් ජනාධිපති ෆේල් වෙනකොට ඔහුට ඇවිල්ලා ආණ්ඩුව ගන්න කියනකොට ඔහු වගකිය යුතු විපක්ෂ නායකවරයෙක් විදිහට එකපාරටම මේ දේ තීරණය ගන්නට බැරි වෙන්නට පුළුවන්. ඔහුගේ පැත්තෙනුත් අපි බලන්නට අවශ්‍යයි. ඔහු කියනවා පැහැදිලි ලෙසම මේ අගමැතිකම් ඔහු බාරගත්තේ නැති වුණාට ඡන්දයක් දෙන්න අපි ඡන්දයකට ගියාට පස්සේ එතෙන්ට ගිහිල්ලා මං වගකීම් බාර ගන්න කැමතියි කියන කතාව. ඡන්දයෙන් වගකීම් බාර ගන්නතයි කියමුකෝ. ඒත් ඉන්නේ ගෝඨාභය රාජපක්ෂමයි එහෙනම්. ඔය කියන විදියට. දැන් තියෙනවා වැඩපිළිවෙලක් එළියට යන. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ ඉන්න ආණ්ඩුවේ ජනාධිපතිත් ගෝඨාභය රාජපක්ෂ. ඔබ හිතනවද ඔබට පුළුවන් ඔබලා හිතන දේ කරන්න පුළුවන් වෙයි කියලා? දැන් මෙච්චර දවස් කරගන්න බැරි වෙච්ච 21 වෙනි සංශෝධනය ගිය සඳුදා දැන් ඊයේ පාර්ලිමේන්තුව ආධික මේ කැබිනට් මණ්ඩලයට දාගත්තා. ඔබ හිතනවා සිකුරාදා පක්ෂ නායකයන්ට ගිහිල්ලා සඳුදා කැබිනට් මණ්ඩලය අනුමත කරනවා. හැබැයි කවුරු හරි ගේම් ගහන්න හදනවනම් කවුරු හරි හදනවනම් මේකේ 3-2 Tamanට තියෙන බලයන් පෙන්නලා මේක වෙනස් කරගන්න ඒක කරන්න හම්බෙන්නේ නැහැ. අද වෙනකොට ජනාධිපතිවරයා එකග වෙලා තියෙන 3-2කට සහයෝගය ලබා දෙන්න. ඇතැම් පාර්ශවවල ඇතැම් අදහස් ඇති. හැබැයි අපි එකතු වුණේ සත්භාවයෙන් රටේ මිනිස්සු වෙනුවෙන් වුණුත් යම් කැපවීමක් කළ යුතුයි කියන තැන ඉඳගෙන ඒ කැපවීම එයාට කරන්න බැරි නම්
එදාට ඉතින් අපි ආණ්ඩුවේ ගත කරන කාලේ ඉතින් අවසන් වෙනවා. ඒක තමයි අපේ තර්කය. මොකද අපි අරගල භූමිය යෝජනා 8ක් යෝජනා කරා. නීතිඥ සංගමය යෝජනා කළා. ඒ යෝජනාවල තියෙන වැඩපිළිවෙලත් එක්ක අපි දිගටම ඉන්නවා. ඒ වැඩපිළිවෙලත් එක්ක ඉන්නවා. එතකොට අරගල භූමිය තමයි යෝජනා කළේ ජනාධිපතිවරයාට යන්න, ඒ යන්න 21 ගේන්න, එතනින් පස්සේ විධායකය හවුසි කරන්න, ඊට පස්සේ ජනාධිපතිවරයාට ඉවත් වෙලා යන්න. ඒ අතරවාරයේ කරන වැඩපිළිවෙලත් එක්ක තමයි මේ අපි එකතු වෙලා ඉන්නේ. එහෙම නැතුව මේ කාවවත් රකින්න, කාවවත් ආරක්ෂා කරගන්න අපිට උමනාවක් නැහැ. මොකද අරගලයට පුළුවන් ගෝල් ෆේස් එකේ මුළු රටේම උද්ඝෝෂණ කර කර ඉන්න. රටේ බොහොම පෝලිං වල කෑ ගහන්න පුළුවන්, අපිට සින්දු කියන්න පුළුවන්, ඒවා සිද්ධ වෙන්න ඕනේ, මේ විරෝධතා තියෙන්න ඕනේ, මිනිස්සුගේ විරෝධතා දක්වන්න අයිතිය තියෙන්න ඕනේ. හැබැයි එහෙම කියලා ජනාධිපතිවරයා බංකරයට වෙලා හැමදාම දීවි. ආණ්ඩුව කරගෙන යාවි. හැබැයි කොහොමද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ? කොහොමද මිනිස්සු බලාපොරොත්තු වෙන මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරන්නේ? අපි හැමදාම පාර්ලිමේන්තුවේ ඉඳන් කෑ ගහයි. ගිරිය කඩාගෙන කෑ ගහයි. වොයිස් කට් දෙයි. එච්චරයි. මම පිළිගන්නවා. ඔබ සත්භාවයෙන් යුතුව ඔබ මේ කාර්යයට අත පෙව්වා කියන තැන ඉඳලා මම කතා කළොත්. රට හදන්න ඕනේ, රටේ ජනතාව වැටලා ඉන්න තත්ත්වෙන් ගොඩ ගන්න ඕනේ කියන තැන ඉඳලා, ඒ සත්භාවය තුල ඉඳලා ඔබ මේ තීන්දුව තීරණය ගත්ත කියන තැන ඉඳලා අපි කතා කරමු. හොඳයි. හැබැයි ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ තත්ත්වය. දැන් රටේ නායකයා ඉන්නේ go home ගෝඨ කිව්වට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා. ඔබ පාර්ලිමේන්තුව ගැන හොඳින්ම දන්නවා. පාර්ලිමේන්තුවේ කවිරත්න මහත්මියව නියෝජ්‍ය කතානායකට දාන්න උත්සාහ කිරීමේදී ඒක අජිත් රාජපක්ෂ මහත්තයාට නැවත හරවා දීමේ ඒ උත්සාහයේ පිටිපස්සේ හිටියේ කවුද කියන කාරණේ දන්නවා හැමෝම. ඔබ හිතනවාද එතන සිද්ධිය පැහැදිලි කරන්න ඕනි පැහැදිලිවම? ඔව් මගේ ප්‍රශ්නේ ඔබ කියවට ඔබතුමා පැහැදිලි උත්තර දෙන්න කමක් නැහැ. එතකොට රටේ නායකයාත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නම් පාර්ලිමේන්තුවේ බැසිල් රාජපක්ෂ මහත්තයා හෝ එහෙමත් නැතිනම් මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියට ඔවුන්ගේ බලය ඊට වඩා වැඩියෙන් පෙනෙන්නට තිබෙනවා නම් ඔය කියන දේවල් කරන්න පුළුවන් වේද? දැන් මේ රටේ ජනතාවගෙන් නිර්මාණය වෙලා තියෙන මතවාදය, එතකොට මේ බලපෑම, මේ සියල්ලත් එක්ක 19 වෙනි සංශෝධනය දක්වා නැවත ගමන් කරන්න කවුරු හරි ඉඩ නොදෙනවා නම් ඒ අයට පාර බහැලා යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මේක තමයි ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව ඇතුළේදී කරන්න පුළුවන් දේ. මොකද ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාගේ බලය අඩු කරන්න අපිට වැඩ කරන්න පුළුවන්. හැමෝටම එකතු වෙලා විධායකයා අහෝසි කරන්න වැඩ කරන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරයා කණෙන් අලල එළියට ඇදගෙන යන වැඩේ අපිට කරන්න බෑ. ඒක ඔහු ඉල්ලාස් වෙලා යන්න ඕනි. ඒකට වැඩපිළිවෙලක් හදාගන්න තියෙනවා. ඒතකොට එහෙම කරන්නේ නැතුව අපි එළිය කෑ ගැහුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. අර පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ කාරණාවේදී අපි දැනගත්තු ආකාරයට ඒ අය කණ්ඩායම් රැස්වීමකදී අජිත් රාජපක්ෂව පත් කරන්න යෝජනා කරගෙන තියෙනවා. මීට කලින් තිබිච්ච එක. ඊට පස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා මාධ්‍යයට කියලා තිබුණා අපි කාන්තාවක් පත් කරගමු. පැහැදිලි ලෙසම. ඊට පස්සේ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ එතකොට ස්වාධීනව හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරයාට කාන්තා മന്ത്രി සංසදීය වීදියට ඒ අයට කියලා තිබුණා ඔබ කැමති කෙනෙක් තෝරගන්න කියලා. නමුත් අග්‍රාමාත්‍යවරයා විසින් ඒක නිල වශයෙන් මේ පක්ෂ සමග සාකච්ඡාවක් සිද්ධ කරලත් ඒ වගේම සමගි ජන බලවේගයේ කවිරත්න නෝන മന്ത്രിතුමියගේ නම යෝජනා කළත් කවිරත්න മന്ത്രിතුමියගේ නම ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමත් එක්ක කිසිදු සාකච්ඡාවක් සිද්ධ කරලා නැහැ. අඩු ගානේ අපි මේ නම දානවා කියලා ඒ අයට නිල වශයෙන් දැනුම් දීලා නැහැ. මාධ්‍යයට කියලා තියෙනවා. මාධ්‍ය ෂෝ එකක් දාලා තියෙනවා. රෝහිණී කවිරත්න මහත්මියවත් අපහසුතාවයට පත් කළා මේ සිද්ධිය හරහා. දැන් ඡන්දයකට දාලා ඡන්දය අඩුවෙන් හම්බුණානේ. ඒකෝට කවිරත්න මහත්මියව එතනට පත් කළේ සමගි ජන බලවේගයේ විදියට ඒ කිසිදු සාකච්ඡාවක් තමන් ඉදිරිපත් කරනව නම් ඡන්දයකට ඒ පිළිබඳ සාකච්ඡාවක් කරන්න එපා. කිසිදු සාකච්ඡාවක් අනෙක් පක්ෂ සමග සාකච්ඡා කරන්නේ නැතුව එතුමියව ඉදිරිපත් කළා. සජිත් ප්‍රේමදාස මහත්තයාට වැරදුනා කියලා අපි හිතමුකෝ. දැන් ආණ්ඩුව බාර ගන්න කියද්දී අගමැතිකම බාර ගන්න කියද්දී ඒක පස්සට ඇදලා ඉඳලා රනිල් වික්‍රමසිංහ මහත්තයා හදිස්සිය කියලා දැම්මට පස්සේ ඒක නැති වෙලා ගියානේ. නමුත් ඒ වැරද්ද හදාගන්න පුළුවන් අවස්ථාවක් විදිහට කවිරත්න මහත්මියව දානකොට නියෝජ්‍ය කතානායකවරයා විදිහට එහෙමනම් අනිත් පාර්ශවයත් ඒ වගේ වැරද්දක් නොකර තිබුණනේ පොහොට්ටුවට ඒ කණ්ඩායමට ප්‍රතිබුණනේ කවිරත්න මහත්මියට ඡන්දය ලබා දීලා සර්ව පාක්ෂිකයි කියන එක රටට ලෝකෙට පෙන්වන්න. පැහැදිලි. ඒ වෙලාවේ ඒ අයට තිබුණ ඒ තීන්දුව ගන්න. නමුත් ඒ අය කණ්ඩායම රැස්වීමේදී ගත්තු තීන්දුව ක්‍රියාත්මක කිරීමක් විදිහට තමයි වුණ අපිට ප්‍රකාශ කරන්නේ. නමුත් ඒ අයටත් තිබුණා මේ වෙලාවේ සද්භාවයෙන් ඒ පිළිබඳව තීන්දුව ගන්න. මම කිව්වේ ඒකයි එතන බලල්ලත් ක්‍රියාත්මක වුණාද මොකක්ද කියන කාරණාව පිළිබඳව අපට පැහැදිලි නෑ. නමුත් පැහැදිලිවම කවිරත්න මහත්මියව පරාජයට පත් කරන්න අපිත් වග කියන්න ඕනේ, ඒ අයත් වග කියන්න ඕනේ. මේ දෙගොල්ලන්ටම
ඕනකමක් නැහැ මේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගෙන තම තමන්ගේ දේශපාලන මත පැත්තක තියලා රටට ආදර්ශමත් විදියට වැඩ කරන්න මේ දෙගොල්ලන්ටම නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාට කිසිම උවමනාවක් නැහැ. ඒකයි ඇත්තටම වෙලා තියෙන ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් 21 වෙනි සංශෝධනය අපි ඒ ගැනත් කතා කරමු. මොකද ඊයේ කැබිනට් එකට ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් කළා. දැන් ඒ සඳහා විවිධ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. පැහැදිලිවම 21 වෙනි සංශෝධනය හරහා සිද්ධ වෙන්නට යන්නේ නියමිතව තිබෙන්නේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම විධායක බලතල ඉවත් කිරීම. ජනාධිපතිවරයා සතු අසීමිත විධායක බලතල ඉවත් කිරීම. එතකොට ඇමතුමා තව කාරණයක් තියෙනවා. දැන් 21 ක්‍රියාත්මක කිරීම 20 ඉවත් කිරීම හරහා ද්විත්ව පුරවැසි භාවයත් ඉවත් වෙනවා. එහෙමනම් ඔබ ඔය කියන විදිහට හෝ එහෙම නැත්නම් 21 තුල පැහැදිලි ලෙස තිබෙන්නට අවශ්‍යයි වත්මන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම, අයින් කිරීම සහ ද්විත්ව පුරවැසි භාවය ඉවත් කිරීම. ඒතකොට බැසිල් රාජපක්ෂ මහත්තයාට ඒ අවස්ථාව නැති වෙලා යනවා. මේ අවස්ථාවට ඉඩ දෙයි කියලා ඔබ විශ්වාස කරනවද මේක අඩුපාඩු නැතුවම 21 සංශෝධනය සම්මත වෙයි කියලා හිතනවා? මේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරපු සියලු අමාත්‍යවරුන් මේ යෝජනාව අනුමත කරලා පක්ෂ නායකයන්ට අනුමත බාර දෙන්න තීන්දුව කළා. එතකොට මේක ජනාධිපතිවරයාගේ එකඟතාවයෙන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවක්. ඒ වගේම ආණ්ඩු පක්ෂයේ පක්ෂ දැනට ඒ සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. මේකේ තියෙනවා විධායකයේ බලතල අහෝසි වෙන්න. මේකේ තියෙනවා ජනමත විචාරණයකට තුඩු නොදෙන විධායකයේ සතු බලතල මේ අවසන් කිරීම මේ හරහා සිද්ධ වෙන එක තමයි 2015 වෙනි සිද්ධ වෙච්ච කාරණාවම නැවත එතනට යනවා 19ට යනවා. ඊටත් අමතරව මේකේ මහ බැංකුව අධිපතිවරයා පත් කිරීම දක්වා මේක තවත් ශක්තිමත් වෙනවා. ඒකත් මේ ජාතික විධායක සභාවට පත් වෙනවා. පාර්ලිමේන්තු කාර්ක සභාවේ මේ ව්‍යවස්ථා සභාවට ඒ විදියට පත් වෙනවා වගේම ඔබ කියපු ද්විත්ව පුරවැසි භාවය අයින් වෙනවා. ද්විත්ව පුරවැසි භාවයේ තියෙන පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි. ඒ වගේම ඒකේ විශේෂ ව්‍යතිරේකයක් විදියට 9 වෙනි පාර්ලිමේන්තුවේ සිටින අයත් ඒ අනුව മന്ത്രി ධූර ඉවත් වෙනවා කියන කාරණාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේකට යම්කිසි පුද්ගල කණ්ඩායමක් විරුද්ධ වෙන්න පුළුවන්. ඒක ස්වාභාවිකයි. මේකට අධිකරණයට යන්න පුළුවන්. ස්වාභාවිකයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ජනතා මතය තියෙන්නේ කොතනද? විධායකයේ අහෝසි කිරීමේ වැඩපිළිවෙලේ ආරම්භය සිද්ධ වෙනවා. එතකොට හොරු අල්ලන්න කියලා මිනිස්සු කියනවා. අධිකරණයේ ස්වාධීනත්වය රකින්න කියලා කියනවා. පොලිසිය ස්වාධීන වෙන්න ඕනේ. අධිකරණය ස්වාධීන වෙන්න ඕනේ. කොමිෂන් සභාපත් වෙනවා මේකත් එක්ක. අන්න එතකොට තමයි හොරු අල්ලන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි අධිකරණයට තීන්දුව දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි රාජ්‍ය සේවකයාට කොන්ද කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ මේ ඇමතිවරයා කියන විදියට වැඩ කරන්නේ නැතුව. ඒතකොට එතනට ආවහම මේ ජනතාව ඉල්ලන ප්‍රතිසංස්කරණ වලින් රාශියක් ලැබෙනවා. මිනිස්සුන්ගේ ඉල්ලීම් රාශියක් ලැබෙනවා. එහෙනම් ඒකට කවුරු හරි හරිනේ කියනවනම් වැරදි කියනවනම් මේ වෙලාවේ 21 මේ දාපු සංශෝධනයේ කවුරු හරි වැරදි මේකට සහයෝගය දෙන්න බෑ කියනවනම් ඒ අය එක්ක ද්විත්ව පුරවැසියෝ ආරක්ෂා කරන්න වැඩ කරනවා. එහෙම නැත්නම් ඒ අය ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවට එරෙහි වෙනවා. එහෙම නැත්නම් මේ රටේ හොරු අල්ලන වැඩපිළිවෙලට විරුද්ධ වෙනවා. මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වයෙන් දඬුවම් දෙන්න තියෙන අයිතිය නැති කරනවා. එතකොට එතනට පත් කරන්න කවුරු හරි වැඩ කරනවා නම් මම දැක්ක ඇතම් නායකයෝ ප්‍රකාශ කළා තියෙනවා. එහෙම කරනවා නම් ඒ කරන්නේ මේ ඉන්න හොරු රකින්න යවන්න ඉන්න අය ආරක්ෂා කරගන්න තමයි මේ වැඩේ කරන්න කියන එක අපිට පැහැදිලිව සඳහන් කරනවා. ජනතාව තීන්දුවක් ගන්න ඕනි. මේ වෙලාවේ 21 වෙනි සංශෝධනයට සහයෝගයක් නොදක්වන മന്ത്രിවරු ඉන්නවනම් අන්න ඒ අය මොකක්ද මේ කරන්න කියන කාරණාව ගැන තමන්ගේ බලපෑම එල්ල කරන්න. මොකද ජනතාවට ඕනි කරන ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න අපි පාර්ලිමේන්තුව ඇතුලේ වගකීම ඉෂ්ට කරද්දී ඒකට කකුලෙන් අදින ඒකට බාධා කරන කවුරු හරි ඉන්නවනම් ඒක ඒ අයව බලපෑම් කරන්න, ඒ අයට තීරුම් කරලා දෙන්න, ඒ අයට සමාජය වශයෙන් අවශ්‍ය බලපෑම් කරන්න, බලපෑම් කණ්ඩායම් විදියට සිවිල් සමාජයට අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. ඒකට අවශ්‍ය කරන බලපෑම සිද්ධ කරන්න කියලා. හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා සහ ඔබ 21 සම්බන්ධයෙන් ඍජුව කතා කළත් තාම අපි දැක්කේ නැහැ රජයේ ඇමතිවරු සහ පොහොට්ටුවේ පොදු පෙරමුණේ අය මේ සම්බන්ධයෙන් ඍජු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා පැහැදිලි විදිහට. ඒ නිසා අපිට පේන විදිහට මේ දැන් ඔබතුමන්ලා මේ ආණ්ඩුව තුල තනි වීගෙන යනවදෝ කියන කාරණය අපිට හැඟෙනවා. මේ තටු කපන්න බැරි වුණොත් එහෙම ඔබතුමන්ලගේ තටු කැපෙයිනේ. තටු කපන්න බැරි වුණොත් කවුරුවත් අපේ තටු කපනකන් ඉන්නේ නැහැ. තටු කපන්න බැරි නම් අපි ඉල්ලා අස්සලා ගෙදර යනවා මිසක් කාටවත් අපේ තටු කපන්න හම්බෙන්නේ අපි අස්සලා අයින් වෙනවා. අපිට මේ දේශපාලනය කරද්දී අපි තීන්දුව తీරන ගත්තේ බය නැතුව හැමදාම.
ව්‍යවස්ථා මීට කලින් ව්‍යවස්ථා කුමන්ත්‍රණය වෙච්ච වෙලාවේ දින 52 වෙලාවේ තීන්දුව ගත්තේ බය නැතුව ව්‍යවස්ථාවේ ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටියේ මේ බරපතල කණ්ඩායමක් බලය අල්ලගෙන ඉඳිදි තමයි එළියට බහැලා සියලු දේ අතහැරලා ගියේ. මේ වෙලාවෙත් මේ එළියට බැස්සේ ආයිත් නැවත වතාවක් බලය තියාගන්න ඇමතිකමට ඕනකමට නෙවෙයි. අපි ගිහිල්ලා මේ වරප්‍රසාද ගන්නෑ ඇමතිකම් වල. අපි අපේ යුතුයකම ඉෂ්ට කරන්න ආවේ. එහෙනම් කවුරු හරි මේ වෙලාවේ උත්සාහ කරනවා නම් මේ වැඩපිළිවෙල කඩා කප්පල් කරන්න එදාට අපි අයින් වෙනවා. අපි අයින් වෙච්ච දවසට කවුරු ආණ්ඩුවෙන් අයින් වෙනවද කියලා බලා ගන්න පුළුවන්. එතකොට මොකද්ද වෙන්නේ කියලා. මේ අපි ගෙනියන වැඩපිළිවෙලට කවුරු හරි බාධා කරන්න එනවනම් මේ අපි ගෙනියන වැඩපිළිවෙල මිනිස්සු වෙනුවෙන් ගෙනියන වැඩපිළිවෙල. කවුරුවත් රකින්න කවුරුවත් ආරක්ෂා කරන්න කරන්නේ වරදින පළවෙනි නිමේෂයෙන් අපි අපේ තීන්දුව ගන්නවා. මං හිතන්නේ ඊටම ඍජු ප්‍රකාශයක්. අපි සුලිය තුලින් බලාපොරොත්තු වෙන්නේ දේශපාලනඥයන්ගේ ඍජු ප්‍රකාශ. ඔවුන්ගේ ක්‍රියාව පිළිබඳව රටේ ජනතාව බලාගෙන ඉන්නවා. අතිවිශාල පිරිසක් ලක්ෂ ගණනක් දේශීය වගේම විදේශීය රටවල් වලත් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබේ ප්‍රතිශාල වලින් අපි ඒක හොඳින්ම දන්නවා. ඔබ දන්නවා ඔබ ආදරය කරනවා, ඔබ ගෞරව කරනවා කෙලින් ඍජු දේශපාලනඥයින්ට. මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අපි විශ්වාසය තබායිමු. ඔහු ඍජු ප්‍රකාශයන් ඉදිරිපත් කරනවා මේ වෙලාවේ. අපි බලාගෙන ඉන්නු. ඒ ක්‍රියාදාමය තුළ ඔහු රැඳී සිටමින් මේ දේශපාලනයේ ඔහු බලාපොරොත්තු වන වෙනස කරන්නට රට තුළ පුළුවන් වේවිද කියලා. අපේ බලාපොරොත්තුවත් රටේ බලාපොරොත්තුවත් ඒ වෙනස කරන්නට කියන කාරණේම තමයි. හොඳයි. කෙටි විරාමයකට යමු. තව බොහෝ දේවල් තියෙනවා අපිට සාකච්ඡා කරන්නට. අපේ පළමු කෙටි විරාමයයි මේ අපි ලබා ගන්නේ. සුලිය. ඔබ යලිත් සුලිය සමගින් එක්වන්නේ. අපි විරාමයට පෙර සාකච්ඡා කරමින් සිටිනවා පුළුල් ලෙස සාකච්ඡා කළේ අපි විශේෂයෙන්ම මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයා කොහොමද මේ වත්මන් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව තුළ අග්‍රාමාත්‍යවරයාගේ ආණ්ඩුව තුළ කොහොමද අමාත්‍යවරයෙක් බහරගත්තේ? ඔහුට මේ වන විට එල්ලවෙන චෝදනා සහ මේ වන විට සමාජයේ පවතින කතාබහ පිළිබඳවයි අපි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් කතා කළේ. ඒ වගේම තමයි අපිට දැන් තව අහන්නට බොහෝ දේවල් තියෙනවා. මොකද සමාජ මාධ්‍ය තුල වෙන්නට පුළුවන්. එහෙම නැතිනම් ප්‍රසිද්ධ මාධ්‍ය තුලත් ඒ වගේම ඔහු අද අපේ වැඩසටහනට පැමිණෙන බව දැනගත් විගස ඔබ අපිට ලබා දුණු දුරකථන ඇමතුම් එක්ක ඔබේ ප්‍රශ්න වලටයි සෑම සියල්ලටම ඔහුගෙන් පිළිතුරු ලබා ගන්න අවශ්‍ය නිසා ඉක්මනින්ම මම යලිත් දෙවෙනි වටේ ආරම්භයත් එක්කම ඔහු ළඟට යනවා. මේ ඔබේ ප්‍රශ්නයක්. මේක ඇත්තටම වැඩිම පිරිසක් එවලා තිබුණු පණිවිඩයක් කිව්වොත් හරි. මනෝෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීයක් අරගෙනද ආණ්ඩුවට ගියේ? රාජිත මන්ත්‍රීවරයා කියලා තියෙනවා කෝටි 10 ගානේ තමයි දැන් මේ වෙන්දේසිය යන්නේ කියලා. මනෝෂ කීයක් ගත්තද කියලා අපිට කියන්න කියලා. රාජිත සේනාරත්න මන්ත්‍රීතුමා ඊට ඉස්සරින්ද රෑ. ඊට ඉස්සරින්දට ඉස්සරින් දවස් දෙකකට ඉස්සෙල්ලා රෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා යන්න බෑම කියනවනේ. දැන් ගන්න බෑ කිව්වනේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණානේ. අගමැති වුණායින් පස්සේ අපි ආයත රැස්වීමක් තියලා කිව්වා අපි යන්න ඕනේ. දැන් හරි ගිහිල්ලා මේකට සහයෝගය දිය යුතුයි නැත්නම් අපි දේශපාලනික වශයෙන් විනාශයි. එක පැත්තකින් සජබේ විනාශයි. අනිත් පැත්තෙන් දේශපාලනික වශයෙන් සියලු දෙනා මේ වගකීම බාර නොගැනීම සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා කියලා හයියෙන් කෑ ගහලා කිව්වා රාජිත සේනාරත්න මහත්තයා. කියලා එළියට යනකොට මල්ලි යන් උඩට පොඩ්ඩක් කියලා කතා කරගෙන ගිහිල්ලා මාවයි හරින්නවයි. මල්ලි මේ අකත් එක්ක ඉඳලා හරියන්නේ යමන් යන්න කියලා කිව්වා. අපි ගිහිල්ලා හෙට මේක කතා කරගමු කියලා එළියටත් බැහැලා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් හම්බෙන්න රෑ තීන්දුව කරලා තිබුණා යමු කියලා එළියට බැස්සේ. මන් දන්නේ උදේ පාන්දර ඇවිල්ලා මෙහෙම කතාවක් එකපාරට කිව්වා. මට තේරෙන්නේ එක්කෝ එතුමා එහෙම එකක් ඉල්ලලා හම්බ වුණේ නැද්ද කියලා. එහෙම නැත්නම් ඉතින් එහෙම කතාවක් කියන්න. මොකද මේ අරාජික වෙච්ච රටක බෙල්ල කඩා මේ අමුතුම තැනක මොකටද දෙයියනේ ගිහිල්ලා සල්ලි අරගෙන ගිහිල්ලා ඇමතිකම් ගන්න? මේ දේශපාලනය විනාශ කරන්නේ ඔන්න ඔය වගේ පුද්ගලයෝ තමයි. මං අහගෙන තවත් කීප දෙනෙක් කියනවා. එකපාරක් කිඹුල් කතාවක් කිව්වා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉඳලා විනාශ කරා. තව පාරකට තව කතාවක් කියනවා. මේ වගේ කතා කියලා කටහැකරකමට මේ වගේ කතා කියලා දේශපාලඥයට තියෙන ගරුත්වය නැති කරනවා. මුදල් වලට දේශපාලනය කරා නම් මුදල් අරගෙන මෙතනට ඇවිල්ලා ඉන්නව නම් අද අපිට මෙහෙම කෙලින් කතා කරන්න පුළුවන්ද? හෙට අස්වැල යන්න පුළුවන්ද? හෙට මොනවා හරි වැරද්දක් කරොත් අස්වැල යන්න පුළුවන්ද? ඒ කියන්නේ එහෙනම් ගත්තුවා ආපහු දීලා යන්නද? ඒ බොරු කතා කියලා. ඒ කියන්නේ මේ වගේ මෝඩ කතා කියලා මේ රටේ දේශපාලනඥයෙකුට තියෙන ගරුත්වය නැති කරපු මේ රටේ හොරකම් කරපුවා ගැන කතා කරොත් නම් ගොඩක් දේවල් කියන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහේ හොරකම් පිළිබඳවත් ඔය කියන කාරණා අපිට නෑ චෝදනා. හැබැයි
හොරකම් කරපුවා ගැන චෝදනා තියෙන ප්‍රශ්න තියෙන මිනිස්සු බොහොම සුද්ධවන්තයෝ වගේ ඇවිල්ලා Tamanට දේශපාලනික වශයෙන් මන් දන්නේ ඉල්ලපු සෞඛ්‍ය අමාත්‍යකම දෙන්න බෑ කිව්වදවත් කියලා. මොකද්ද දන්නේ එකපාරට උදේ පාන්දර වෙනස් වෙලා කතාවක් කිව්වා. හරි පුදුමයි. ඊට පස්සේ අපි හවස හම්බ වුණා. ඇවිල්ලා කිව්වා අයියා මේම කරේ කියලා හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමා බැන්න ඒ වෙලාවේ. මොකද්ද එමෙතුමා ඔය කැත කතා කියන ඔය වගේ කතා ගම මොකක්ද තියර කිව්වනේ අපිත් එක යමු කියලා. මොකද්ද වෙච්ච ප්‍රශ්නේ කියලා. ඒකයි තර්කේ. ඔය සමගි ජන බලවේගයේ ඇතුලේ ඉන්න දැන් ඔය එළියට ඇවිල්ලා කෑ ගහන සමහර අයත් යන්න ඇමතිකම් ගන්න කතා කරා. ඔය දේශපාලන භාවිතය ගැන කතා කරනකොට දැන් රාජිත සේනාරත්න මහත්තයා ඒ විදිහේ හැසිරීමක් පෙන්눔 කරයි කියන කාරණේ මේ අපි නෙමෙයි කියන්නේ පක්ෂ හිටපු පක්ෂය ඇතුලේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කියන්නේ. දැන් මේ දේශපාලන භාවිතය ගැන කතා කරපු නිසා මනෝජ් නානක්කාර ඇමතුමනි මේ WhatsApp පණිවිඩයකුත් තියෙනවා. මේකෙදි කියනවා ඔබේ දේශපාලන භාවිතය ගැන මම මේ කතා කරන්නේ. මොකද ජනතාව මේ අහන නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟ ඉඳලා 2010 දී මහින්ද මහත්තයා ළඟට යනවා. ඊට පස්සේ 2015 දී මහින්ද මහත්තයා ළඟ ඉඳලා ආයෙත් මෛත්‍රී මහත්තයා ළඟට එනවා. ඊට පස්සේ මෛත්‍රී මහත්තයා ළඟ ඉඳලා නැවත රනිල් මහත්තයා ළඟට 2018 ගිහිල්ලා ඊට පස්සේ යනවා 2020 ඔබ සජිත් මහත්තයා ළඟට. ඊට පස්සේ නැවත එනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට. මෙන්න මේ විදිහේ මට ලිස්ට් එකක් එවලා තියෙනවා. ඔබ අවුරුදු 12ක් ඇතුළත 1 2 3 4 5 පස් වතාවක් විතර එහෙට මෙහෙට ගියා කියලා. එතකොට ඔය කියන කාරණෙත් එක්ක ඔබේ දේශපාලන භාවිතය සහ ඔබේ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනවා නේද? මනෝෂ කොතනද ඉන්නේ? මනෝෂට එක තීන්දුවක් තීරණයක් නැහැ නේද? මට කිරීම කියන්න තියෙන එක දෙයයි මම වහලෙක් නෙමෙයි. මං කාගේවත් නායකයෙක්ගේ කාගේවත් පුද්ගලයෙක් මත නඩත්තු වෙන පුද්ගලයෙක් නෙවෙයි. හරි දේ වෙනුවෙන් හරි අවස්ථාවලදී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජාතික රටේ අවශ්‍යතාවය වෙනුවෙන් තීන්දුව අරගෙන තියෙනවා. හැබැයි මේ එක අවස්ථාවකදීවත් ඇමතිකම් අරගෙන නැහැ. වරප්‍රසාද අරගෙන නැහැ. හැබැයි ඇමතිකම් නැති කරගෙන ඇවිල්ලා තියෙනවා. වරප්‍රසාද අරගෙන නැහැ. හැම තැනදීම මගේ හෘද සාක්ෂියට එකඟව මම තීන්දුව ගත්තා. ඒකයි පාර්ලිමේන්තුවට 3 පාරක් මිනිස්සු මාව තෝරගත්තේ. පළාත් සභාවට 2 පාරක් මාව තෝරගෙන පාර්ලිමේන්තුවට 3 පාරක් මාව තෝරගත්තේ. මම දිස්ත්‍රික්ක මාරු කරලා නැහැ. එකම දිස්ත්‍රික්කෙන් ඡන්ද ඉල්ලලා තියෙන්නේ. මම වැරදි වැඩ කරන මිනිහෙක් නම් මං හොරකම් කරන මිනිහෙක් නම් මට ප්‍රතිපත්තියක් නැති මිනිහෙක් නම් මාව මිනිස්සු පිළිගන්නේ නැහැ. හැබැයි මට තියෙන ජනතාවත් එක්ක තියෙන බැඳීම සහ මම විශ්වාස කරන මිනිස්සුත් එක්ක තියෙන සම්බන්ධියාව මට ඉතාමත්ම වැදගත්. මම හැම විටසෙම මිනිස්සු නියෝජනය කරන තැන මම ඉඳලා තියෙනවා. හැබැයි මොනම වෙලාවකවත් මේ කියන විදියට වහලෙක් වෙන්න මම සූදානම් වුණේ නැහැ. මට ඒ වහල් මානසිකත අද කියන්නේ මේ වහල්කමෙන් මිදෙන්න කියලානේ. මට ඒ වහල්කම නැහැ. වහල්කම නැති නිවහල් මිනිහෙක් මම. මම ලිබරල් චින්තනයේ විදියට හිතන නිදහස්ව මගේ අදහස් වලට ගරු කරලා මම මගේ හෘද සාක්ෂියට එකඟව තීන්දුව ගන්න කෙනෙක්. ඒ නිසා කෙටිම උත්තරේ මම වහලෙකු නොවේ. ඒකයි ප්‍රශ්නේ. නිදහස් චින්තනයක් ඇති ඍජුව අදහස් ප්‍රකාශ කරන සහ Tamanගේ හිතට එකඟව කටයුතු කරන දේශපාලනඥයෙක් විදිහට ඔබේ ඊළඟ ප්‍රශ්නෙට මම එන්නම්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මනෝෂ නානායක්කාර ඉතා ප්‍රබල හඬක් පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තුවෙන් පිටත හරින් ප්‍රනාන්දුත් ඒහා සමානයි. ඔබ අන්තිමේදී මේකට සාධාරණ ඉටු කරගන්නට ජිනීව පවා යනවා. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ඒ සිදුවීමේදී ඔබලා නිරන්තරයෙන්ම මුමුණපෝ සහ ප්‍රකාශ කළ දේ තමයි වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයා බලයට එන්නේ පාස්කු ප්‍රහාරය මූලික කරගනිමින් කියලා. ඔබ ඇමතිවරයෙක් වෙන්න කලින් කිව්ව ඒ ප්‍රකාශය අදටත් වළංගුද? අදටත් වළංගුයි. හෙටටත් වළංගුයි. මං කිව්වේ මේ පාස්කු ප්‍රහාරය සිද්ධ නොවුණා නම් මේ ජනාධිපතිවරයා බලයට එන්නේ නැහැ. මේ පාස්කු ප්‍රහාරය නිසා තමයි ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණේ. ඒ පාස්කු ප්‍රහාරයේ රටේ ඇතුලේ ඇති වෙච්ච අනාරක්ෂිත බව, ඒ අනාරක්ෂිත බව නැති කරන්න නම් ආරක්ෂාව සම්බන්ධව කලපුරුද්ද කෙනෙක්ගේ අවශ්‍යතාවය රට තුල නිර්මාණය වුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා බලයට එන්නේ. පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් අල්ලන්න, බැඳුම් කර වංචාවේ වැරදිකරුවන් අල්ලන්න. එහෙම කියලා තමයි මේ ආණ්ඩුව ආවේ. ප්‍රධාන මාතෘකාව උනේ පාස්කුව. ඒතර පාස්කු කියන කාරණාව තමයි පාස්කුවේ මහමොලකරුවන් අල්ලන්න තමයි ආවේ. ඉතින් එහෙනම් මේ ආණ්ඩුව බලයටපත් උනේ පාස්කු ප්‍රහාරය හරහා තමයි. ඔබලාගේ ප්‍රකාශ තුල ඔබතුමන්ලා මන්ත්‍රීවරුන් විදිහට සජිද ඉන්න කාලෙදී දැන් මේ සතියකට දෙකකට කලින් ඉන්න කාලෙදී ඔබ ප්‍රකාශ කළේ මේ ප්‍රහාරය එල්ල කිරීම සඳහා වන මේ සැලසුම් වලදී සහ ඒ කටයුතු ඒකත් එහෙමම තමයි. දැන් ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ. ඔය ඇහුවේ
මේක ආවේ පාස්කු ප්‍රහාරය නිසාද? ඔව් පාස්කු ප්‍රහාරය නිසා තමයි. ඒතකොට පාස්කු ප්‍රහාරයේ පිටිපස්සට ගිහිල්ලා පාස්කු ප්‍රහාරයේ සමදතා පිළිබඳව පරීක්ෂා කරාම අපිට එන තොරතුරු අපි පාර්ලිමේන්තුව ඇතුළේදී කිව්වා. සමහර කාරණා එළියදී කතා කරන්න බැරි මට්ටමේ කාරණා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කියපු කාරණා, ඒවල අලගිය, වැලගිය, මුලගිය තැන්, ඒවල අවස්ථා සම්බන්ධයන් ගලපනකොට අපිට මතුවෙන සැකයන්, අපිට මතුවෙන සාධාරණ සාක්ෂිත් එක්ක ගොනු වෙන කාරණා අපි පාර්ලිමේන්තුව ඇතුළේ ඉදිරිපත් කරා. ඒකයි අපි මේ ආණ්ඩුවට සම්බන්ධ වෙනකොටත් කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි. කොමිෂන් සභා නිර්දේශ කරන ලද වාර්තා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි කියන කාරණාව. අද අග්‍රාමාත්‍යවරයා අපිට පොරොන්දු වෙලා තියෙනවා මේ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් ගෙනල්ලා පරීක්ෂණය සිද්ධ කරන්න. ඉතින් එතනට අපි යන්නේ මේ සඳහා අපිට බරපතල අවශ්‍යතාවයක් තියෙනවා. හෙට දවසේදී කොහොම හරි මේකේ කවුද පිටිපස්සේ හිටියේ, කවුද මේකේ මහමොල කරුවා වුනේ, කවුද මේකට ආයුධ දුන්නේ, කවුද මේකට මුදල් දුන්නේ, කවුරු වෙනුවෙන්ද මේක කරේ, මේ සියල්ල හෙළිදරව් කිරීම අපට අත්‍යවශ්‍යයි. මම ඊළඟට අහන්න හිටියෙත් මේක තමයි ඇමතුමා මම ඇත්තටම අහන්න හිටපු ඊළඟ කාරණේ තමයි දැන් අපි විපක්ෂයේ ඉඳලා ඔබලාට හඬක් නගන්නට පුළුවන් උනත් ක්‍රියාත්මක වෙන්නට බැරි වුණා. දැන් ආණ්ඩුව ඇතුලේ ඉන්නේ. දැන් වින්දිතේන්ට පොරොන්දුවක් දෙන්න පුළුවන්ද මේ සම්බන්ධයෙන් වන නිවැරදි සොයාබැලීම් සහ ඒ සඳහා වන පරීක්ෂණ වලට යොමු කිරීම ඔබලාගේ මැදිහත් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් අපි අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවයක් අරගෙන තමයි මේ ආණ්ඩුවට ගියේ. අපි ලියුමක් ලියලා ඇහුවා. අග්‍රාමාත්‍යවරයා උත්තර දුන්නා. ඒක ක්‍රියාත්මක කිරීම තියෙනවා. ඒ විතරක් නෙමෙයි රංජන් රාමනායක මහත්මයා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් අපි එකඟතාවයක් ලබා ගත්තා. ඒ සියල්ලත් එක්ක සහ මේ 19 වෙනි සංශෝධනයට ගෙන අපි එහෙම කාරණා ගණනාවක් අපි එකඟතාවය ලබාගෙන මෙතනට යන්නේ. ඒතකොට මේ එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා නම් ඒ බැරි වෙන නිමේෂයෙන් අපි අයින් වෙනවා කියන එක මම දැනුත් කියනවා. ඒ එකඟතාවයන් වලට අපි ක්‍රියාත්මක කරගන්න ඕනි කරන වැඩපිළිවෙල කරනවා. මේ හැම එකකටමත් බලන්න 21 වෙනි සංශෝධනය ආවහම 19ට ආයිත් ආවහම අධිකරණය ස්වාධීන වුණාම පොලිසිය ස්වාධීන වුණාම මේ කාරණා සිද්ධ කරගන්න බොහොම පහසු වෙනවා. අර ස්ටෝලන් මනි බෑක් කියලා කැම්පේන් එකක් යනවා. හොරාගත්තු සල්ලි ආපහු දෙන්න කියලා. හැබැයි ඒක අපිට කෑ ගහන්න පුළුවන්. කැම්පේන් කරන්න පුළුවන්. හැබැයි පොලිසියත් අධිකරණයත් ස්වාධීන කරගත්තාම ඒ කාර්යයට වඩා දැඩි පහසුවක් හම්බ වෙනවා. එතකොට අධිකරණයට පොලිසියට ස්වාධීනව වැඩ කරන්න පුළුවන්. ඒතකොට අපි කරන්නේ වැරද්දක්ද එතකොට? අපි හොරුවල්ලන්න උදව් කරන එක වැරදිද? ඉතාම හොඳ කටයුත්තක් සහ ඔබලා වීරයින් වෙන්නට පුළුවන් මේ මෑතකදී ගත්ත මේ තීන්දුව తీරනත් එක්ක ඔබතුමා හරින් ප්‍රනාන්දු ඇමතුමා ඇතුළු ඒ කණ්ඩායම වීරයින් බවට පත් වෙන්නට පුළුවන් ජනතාව බලාපොරොත්තු වෙන මේ කාරණා ඔබතුමාලා ඉෂ්ට කරන සහාය ලබා දෙනවා නම් හැබැයි මම මේ රිනම දකින්නවා කියලා හිතන්න එපා මේ අර කොරහිත් කිඹුල්ල දකින්නවා කියලා නම රිනම දැක්කොත් තමයි උත්තරේ එන්නේ නැත්තම් මගේ ඔයා වැරද්ද ඇහුවේ නැත්තම් මටත් ඒකට උත්තර කියන්න ඇහුවේ නැත්තම් කියන්න බෑනේ. අපිම කියන්න පුළුවන්. ඔව් මම ඊළඟට එන්න හැදුවේ දැන් ජනතාව නගන ප්‍රශ්නයක් තමයි දැන් අර මම මේ රින පැත්තටම කියනව නෙමෙයි. නමුත් ජනතාව නගන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට 21 වෙනි සංශෝධනයක් හදිස්සියේ ගෙනල්ලා මේ විදිහට ව්‍යවස්ථාවක් මේක චේන්ජ් කරනවා කියන්නේ මේක ව්‍යවස්ථාවක් මේක අපි ගත්තොත් වෙනස් කරනවා කියලා කියන්නේ මහා යම්කිසි කාලයක් යනවා. මේක මේ කාලය අදින්න ජනතාව තරමක් නොමග යවන්න මේ අරගල දියාරු කරන්න ගත්ත උත්සාහික ප්‍රතිඵලයක් කියලා. ඊට කලින් කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ 21 ඉස්සරහට ගේන එක මේ වෙලාවේ ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ මේ වෙලාවේ මොනවද අත්‍යවශ්‍යම කරන්න ඕනේ? ජනතාව මේ වෙලාවේ පත් වෙලා ඉන්නේ ඊටාම පීඩාකාරී අතම් බාන්න හරියලා ගිහිල්ලා. ඒක තමයි. අපි දෙපැත්තක් මේකේ අපි දකින්නේ. ඒ තමයි මේ අරගල දෙකක් මේ වෙලාවේ තියෙනවනේ. එක අරගලයක් තමයි මේ දේශපාලන අරගලය. දේශපාලන අරගලය කියන්නේ ජනාධිපති යන්න ඕනි 19ට එන්න ඕනි විධායකය අහෝසි කරන්න ඕනි කියන මේ දේශපාලන අරගලය. අනිත් පැත්තෙන් තියෙන මිනිස්සුන්ගේ ජීවන අරගලය. ජීවත් වෙන්න බැරිකම. මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. ඩොලර් නැති නිසාම රටේ මිනිස්සුන්ට තෙල් ටික බෙහෙත් ටික නැතුව මිනිස්සු මියදෙන තත්ත්වයට පත් වෙලා තියෙන තැන. එතකොට මේ දෙකටම සමානුපාතිකව උත්තර ලබා දෙන්න ඕනේ. සමානුපාතිකව මේ දෙකට උත්තර ලබා නොදෙනව නම් අපි අසාධාරණයක් කරනවා. අරගල භූමිය ඉල්ලන්නේ කෑම වතුර බීම නෙමෙයි. අරගල භූමිය ඉල්ලන්නේ මේ දේශපාලන ප්‍රතිසංස්කරණ. එහෙනම් දේශපාලන සිස්ටම් චේන්ජ් එක. අපි ඒ පැත්තට ගමන් කරන ගමන් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න ඕනි කරන වැඩ පිළිවෙල කරනවා. ඒ නිසා තමයි අමාත්‍යාංශයේ දිවාරය මහන්සි වෙලා මේ වෙලාවේ ඩොලර් ටිකක් ලංකාවට ගෙනල්ලා කොහොම හරි මිනිස්සුන්ට තෙල් ටික දෙන්න, මිනිස්සුන්ට ගෑස් ටික ගේන්න, බෙහෙත් ටික ගේන්න, කිරිපිටි ටික දරුවට දෙන්න ඕනි කරන වැඩපිළිවෙල වෙනුවෙන් දායකත්වයක් දෙන්නේ. ඒ දායකත්වය දෙන්නේ මිනිස්සු මැරිලා වැටෙන එක බලාගෙන සතුටු වෙන්න බැරි නිසා. ඒ කාලකන්ණි සතුට ලබන්න ඒ කාලකන්ණි කුහක දේශපාලනය කරන්න අකමැති නිසා. මේ පැත්තෙන් මේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හැමදාම පෙනී හිටපු හොරු අල්ලන්න, ඒ වගේම මේ ඒකාධිපති ක්‍රමය වෙනස් කරන්න පෙනී හිටපු අය විදියට ඒ වෙනුවෙනුත් ඒ ප්‍රමුඛතාවයේ ඒ විදියටම ලබා දෙනවා. මේ දෙකෙන් එකක්වත් අරක පස්සේ මේක ඉස්සලා කියන්න බෑ. අපේ
සමග ජන බලවේගයේ කණ්ඩායම කියන්නේ මිනිස්සු මැරුණත් කමක් නැහැ. මේ පැත්තේ ව්‍යවස්ථා මේ පැත්ත සිද්ධ කරගන්න ඕනේ ජනාධිපති යන්න ඕනේ. අපි කියන්නේ මේ දෙකම එකට වෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ කාරණා හරහා ජනාධිපතිවරයාගේ නික්ම යාම සිද්ධ වෙන්න ඕනේ. මේ පැත්තෙන් මිනිස්සුන්ගේ බඩගින්නේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ. අපිට වඩා වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කියලා මේක අමතක කරන්න බෑ. වඩා වැදගත් වෙන්නේ දේශපාලන ප්‍රතිසංස්කරණ කියලා මිනිස්සුන්ගේ බඩගින්න තියන්න බෑ. මේ දෙකම එකට සමානුපාතිකව යන්න ඕනේ. හොඳයි. මේ දේශපාලනික අර්බුදය පැහැදිලිව නිර්මාණය වෙන්නේ ආර්ථික අර්බුදය ඉස්සලාම ආරම්භ වෙලා ඊට පස්සේ තමයි දේශපාලන අර්බුදයට පැහැදිලිව පැමිණෙන්නේ. නමුත් දේශපාලන අර්බුදය සමහර වෙලාවට ජනතාවගේ චෝදනාවට ලක් වෙලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුවේ වෙරිටේ රිසර්ච් ආයතනය ලබා දුන්නු පසුගිය දවස්වල පාර්ලිමේන්තුව තියලා පාර්ලිමේන්තුවේ කරපු කාර්යයන් පිළිබඳව සොයා බැලීමේදී ජනතාව එල්ල කරන චෝදනාව සාධාරණයි. වෙරිටේ රිසර්ච් කියනවා ඔවුන් දවස් 4ක කාලය තුල පැය වලින් ගත්තහම 40 ගණක් 60 ගාණක් 70 ගාණක් කතා කරලා තියෙන්නේ තමන්ට වෙච්ච මේ අසාධාරණයන් සහ තමන්ගේ දේපල වලට වෙච්ච හානි පිළිබඳව ආර්ථිකය පිළිබඳව කතා කරලා තියෙන්නේ 30 ගාණක්. ඉතින් තාමත් දේශපාලඥයින් නැත්තම් නිසි තැනට ඇවිල්ලා මේ රට හදන්න ඕනේ කියන තැනට ඇවිල්ලා විද්වත් කතාවක් පාර්ලිමේන්තුව තුලත් සිද්ධ කරන්නේ නැත්තම් ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ වැඩක් නැහැ නේ මතුමා. පැහැදිලිවම පාර්ලිමේන්තුවේ මේ අවසාන දවස් දෙක පිළිබඳව කතා කරාම එතන පොඩි වෙන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් ගිනි තියලා ඒ වෙච්ච සිද්ධීන් එක්ක ඒ වෙච්ච කාරණා පිළිබඳව කතා කරාවු ඒක ඇත්ත. ඒ පාර්ලිමේන්තුවේ වැඩි වෙලාවට ටීවී එක කියන වොයිස් කට් එකට කතා කරනවා ඇරෙන්න පාර්ලිමේන්තුවේ ඇත්ත කතා කරලා හරි දේ කතා කරාම ඒ කතාව ටීවී එකේ යන්නේත් නෑ ගොඩක් වෙලාවට. හැබැයි ගොඩක් අය කතා කරන්නේ උදේ පාන්දරට නැගිට ගොඩක් අය කතා කරන්නේ ටීවී එකේ මූණ දාගන්න. සමාවෙන්න ඒ නිසාම තමයි සියත ටීවී අපි උදේ 10 ඉඳලා හවස 5 දක්වා සජීවී විකාශය හැමදාම අපි පාර්ලිමේන්තුවේ ලබා දෙන්නේ. බලන්න ලබා දීලා තියෙනවා. එතකොට අපි ওই සජීව විකාශයෙන් තියන්න කියලා කිව්වෙත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ පිස්සු කෙලින එක පාර්ලිමේන්තුව ඇතුලේ කරන කාරණා පිළිබඳව දැක බලා ගන්න. මෙච්චර රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙද්දි මොනවද පහුගිය දවස්වල කතා කරේ? ওই දවස් දෙක විතරක් නෙමෙයි. ඊට කලිනුත් වෙන ප්‍රශ්න ගැන කතා කරේ. ඇයි මේවා ගැන එකතු වෙන්න පුළුවන් දේවල් ගැන කතා කරේ නැහැ. ප්‍රශ්න විසඳන විදි කතා කරේ නැහැ. මෙහෙන් කිව්වහම ප්‍රශ්න පිළිබඳව ආචාර්ය හර්ෂද සිල්ව මහත්තයා එහා පැත්තෙන් කියනවා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. IMF යන්න කිව්වම IMF යන්න ඕන නැහැ කිව්වා. මම කියන්නේ දෙවෙනි කාරණා. වෙච්ච දේ. ඒ විතරක් නෙමෙයි. ඒකත් සාකච්ඡාව. ඊටත් වඩා එහාට ගියපු අනවශ්‍ය කාරණාවල පැටලි ගියපු අවස්ථා ඕනේ තරම් තිබුණා. ඒ කාලය කපා කිරීම කරන්නේ නිකන් මේ මාධ්‍යයේත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් තියෙනවානේ. ඇයි අර පොඩි බාල වර්ගයේ පොඩි විහිළුවක් කරොත් ඒක තමයි ඒකෙන ප්‍රධාන තැන හම්බ වෙන්නේ. ඒ වගේම ගැටුමක් තියෙනවා නම් ඒකට තමයි ප්‍රධාන තැන හම්බ වෙන්නේ. මේක මාධ්‍යයකට ඇඟිල්ල දික් කරනවා නෙමෙයි. එහෙම තත්ත්වයක් තියෙනවා. පාරට ඇවිල්ලා වොයිස් කට් එක දීලා අහන්නේ වෙන ප්‍රශ්නයක්. ඒකේ තියෙන අර්ථය, ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන වටිනාකම පිළිබඳව නෙවෙයි. ඉතින් ගැඹුරු දේවල් කතා කරාම, වටිනා දේවල් කතා කරාම ඒක නිසි ප්‍රචාරය නොලැබෙනකොට මොනවා හරි බාල දෙයක් කතා කරලා ඒකේ ප්‍රචාරය ලබා ගැනීම වගේ කාරණාත් මේ දේශපාලඥයෝ කඩා වැටීමටත් ඒ වගේම මේ සමාජ කඩා වැටීමටත් බරපතල හේතුවක් බවට පත් වුණා. හොඳයි. අපි ඉක්මනින් එන්නට සූදානම් ඔබේ අමාත්‍යාංශය පැත්තට. මොකද ඔබේ අමාත්‍යාංශය කියලා කියන්නේම ඇත්තටම රටට මේ වෙලාවේ මහා විශාල සේවයක් කළ හැකි අමාත්‍යාංශයක්. කම්කරු අමාත්‍යාංශයේ කම්කරු කියන කොටසත් ඔබට අයිති, විදේශ රැකියත් ඔබට අයිති. අපි මුලින් පොඩ්ඩක් කතා කරමු කම්කරු. දැන් කම්කරු මේ වෙලාවේ රටේ ජනතාව, රටේ කම්කරුවන්, වැඩ කරන ආයතන ප්‍රධානීන් හැමෝම මහ විශාල ගැටලුවකට පත් වෙලා ඉන්නේ මේ පවතින වාතාවරණයත් එක්ක. රටේ කර්මාන්ත, රටේ ආයතන නගා සිටුවන්නට සහ කම්කරුවාට සහනයක් දෙන්නට ඔබ මොන වගේ වැඩපිළිවෙලක්ද යෝජනා කරන්නේ වර්තමානයේ? අපි ඉතාමත්ම ඉක්මනින් සූදානම් කරලා තියෙනවා මේ දවස් දෙක තුන, මේ කියන්නේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් තුනම අපි සාකච්ඡා පවත්වන අපේ අමාත්‍යාංශ නිලධාරීන් එක්ක ඉතාමත්ම ඉක්මනින් මූලික අවම වැටුප වැඩි කිරීම සඳහා තිබිච්ච සාකච්ඡාවල ප්‍රගතිය සහ සියල්ල එක්ක යම්කිසි ප්‍රමාණයකින් මම වෙන ගාන සඳහන් කරන්න යන්නේ නැහැ. මූලික වැටුප් වර්ධනයක්, ඒ කියන්නේ මූලික වැටුපේ වැඩිවීමක්, ඒ කියන්නේ EPF ETF ගණන් හදන, පෙන්ෂන් එකට ගණන් හදන මේ මූලික වැටුපේ වර්ධනයක් සිද්ධ කරන්න ඉතාමත්ම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. මොකද බරපතල විදියට රටේ ආර්ථික මේ සිද්ධ වෙච්ච උද්දමනකාරී තත්ත්වයක් එක්ක මේක ප්ලේසියෙන් මුණ දෙන්න තත්ත්වයක් නෙමෙයි. මේ ඉදිරිපත් කරන සංඛ්‍යාවත් ඉතාමත්ම මදි වෙන්න පුළුවන්. නමුත් පෞද්ගලික ආයතනත් මේ වෙලාවේ කඩාගෙන වැටෙනවා. ව්‍යාපාරික ආයතනත් වැටිලා. රාජ්‍යයටත් පඩිබිල තවත් ගොඩක් වැඩි කරගන්න බෑ. හැබැයි ඒත් මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා යම්කිසි
ඉහළ නැංවීමක් සිද්ධ කළ යුතුයි කියලා අපි යෝජනා කරලා යම් සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ආදර්ශයක් විදියට කම්කරු අමාත්‍යාංශය පළවෙනියෙම මේ දැන් තෙල් දවස් 20ක් ගහගෙන බස් එකේ එන එක්කෙනා තෙල් දවස් 20කට බස් ටිකට් ගන්නවද? එතකොට දවස් 20ක් වාහනේ එක නවත්වලා ඒක අඩුතරමේ 3න් 1කට රාජ්‍ය සේවයේ පැමිණීම අඩු කරගන්න. ඒ කියන්නේ ගෙදර ඉඳලා වැඩ කරන්න අවශ්‍ය පහසුකම අපි සලසලා දෙන්න උත්සාහ කරනවා. ඉතාමත්ම ඉක්මනින් අපි ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරගෙන යනවා. මේ නිවසේ ඉඳලා වැඩ කරන අයගේ පඩිය කපනවද කියන ප්‍රශ්නයක් මේ වෙනකොට පඩිය කපන්නේ. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇයි පඩිය කපන්නේ? ඒ වෙනි අදහස් මේ වෙන විට ඉදිරිපත් වෙලා නෑ පඩි කැපීමක් කිසිම ආකාරයකින් සිද්ධ වෙන්නේ නෑ. මම නම් යෝජනා කරන්නේ පුළුවන් නම් ඉන්ටර්නෙට් තාක්ෂණය ඔස්සේ ගෙදර ඉඳලා වැඩ කරනවා නම් ඒකට ඉඩ දෙන්න ඕනේ. මොකද ඔෆිස් එකට ආවහම විදුලි බිල යනවා, AC එක තියෙනවා නම් AC එක යනවා, ප්‍රවාහනේන ට්‍රැෆික් එක වැඩි වෙනවා. මේ සියල්ල බරපතල ප්‍රශ්න. මේ සියල්ල අඩු කරගෙන අපි මුළු ආදර්ශයක් විදියට අපි ඒ කටයුත්ත සිද්ධ කරනවා. එතකොට එතනින් ලොකු ඉතිරියක් රටට ඉතුරු වෙනවා. ආයතනයට විතරක් නෙමෙයි රටට ඉතුරු වෙනවා. ඒ වගේම අර පුද්ගලයාටත් වැඩි කාර්යක්ෂමතාවයකින් වැඩි වෙලාවක් ගෙදර ඉඳලා තමන්ගේ ආයතනයේ වැඩ ටික කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතමු ඊට අමතරව කාලය ලැබෙනවා නම් බස් එකේ වාහනේ යන වෙලාව ඉතුරු කරගන්න පුළුවන් නම් ගෙදර අඩු ගානේ දරුවොත් එක්ක ඉන්න පුළුවන්. බස් එකේ ඉන්නවට වඩා පැය ගණන් බස් වල ඉන්නවට වඩා පැය ගාණක් ඒ ගත කරන කාලේ ගෙදර ඉඳලා අඩු ගානේ පැලයක් හිටවන්න පුළුවන්. මිරිස් පැලයක් හිටව ගන්න පුළුවන්. ගෙදර වත්තේ පිටියේ වැඩක් කරගන්න පුළුවන්. මොකක් හරි මොනවා හරි අඩු ගානේ ඉන්දියාප්ප ටිකක් හවසට මේ තම්බල විකුණ ගන්න. මං කියන්නේ තවත් අමතර ආදායමක් හදාගන්න පුළුවන් ප්‍රොඩක්ටිවිටි එක. එතෙන්ට අපි ආදර්ශයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කම්කරු අමාත්‍යාංශයේ විදිහට. ඒට අමතරව කම්කරු 50 රාශියක් තියෙනවා යල් පැන ගියපු. ඒවා ඉතාමත්ම ඉක්මනින් පාර්ලිමේන්තු කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළ අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට අරගෙන ඒ කාර්මික අනපනත් සම්බන්ධව මේ ගැටලු සම්බන්ධව නඩු පිළිබඳව විසඳුම් රාශියක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කම්කරු පුංචි දෙයක් මම එකතු කරන්නම්. මේ කොවිඩ් සහ වර්තමානයේ පවතින මේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක විශාල පිරිසකගේ රැකියා අහිමි වෙලා තියෙනවා, අහිමි වෙමින් යනවා. මේ ජනතාවට පාරට වටුනොත් ඇත්තටම වුන්ට සරණක් නැහැ මේ වෙලාවේ. මේ කම්කරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන වර්තමානයේ මේ අර්බුදයත් එක්ක ඔබ මොන වගේ වැඩපිළිවෙලක් යෝජනා කරන්නේ? දැන් රාජ්‍ය සේවයේ අයගේ රැකියා පිළිබඳ එහෙම ගැටලුවක් නැහැනේ. නමුත් රාජ්‍ය සේවයේ ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. අපි එක පැත්තකින් යෝජනා කරනවා මේ බරපතල ගැටලුවට මම ඒකත් කියාගෙන එන්නම්. රාජ්‍ය සේවකයින්ගෙන් පුළුවන් ප්‍රමාණයක් අපි විදේශගත ශ්‍රමිකයන් විදියට යවන්න වැඩ කටයුතු සූදානම් කරනවා. අපි මේ වෙනකොට චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට කැමති අයට Tamanගේ වැටුප ඒ විදිහටම තියාගෙන ඒ වැටුප නැහැ. ඒ අයගේ ජ්‍යෙෂ්ඨත්වය අහිමි නොවන විදියට අවුරුදු 5කට 10කට පිටරටට ගිහිල්ලා එන්න පුළුවන්. තමන්ගේ ඒ අවශ්‍ය කරන කාලය තමන්ගේ කණ්ඩායමත් එක්ක තමන්ගේ පවුලත් එක්ක හරි ඕන විදියකට විදේශගත වෙලා ගිහිල්ලා වෘත්තිකයන්ට ඒ උසස් අයට ඕන විදියකට සහ ඕනෑම තලයක කෙනෙකුට ගිහින් එන්න පුළුවන්කම තියෙනවා. චක්‍රලේඛය නිකුත් කළාද ඒ සම්බන්ධව? චක්‍රලේඛය නිකුත් කළා. දැන් චක්‍රලේඛය නිකුත් කරලා තියෙනවා. ඒකට පුළුවන් සියලුම රාජ්‍ය සේවකයන්ට මේ සඳහා අයදුම් කරන්න දැනටත් මම හිතන්නේ ආයතන වලට යවන්න පටන් අරගෙන තියෙනවා. ආයතන වලට ලැබිලත් ඇති සමහර ආයතන වලට. පෞද්ගලික අංශය පැත්තෙන් මොකක්ද? එතකොට ඒ පැත්තෙන් පෞද්ගලික අංශය පැත්තෙන් ගත්තාම අපි දැන් රැකියා අහිමිවීම ගැන කතා කරනවානේ. දැනට මේ රටේ ආයතන රැසකට සේවකයෝ නැති ආයතන තියෙනවා. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන්ගේ පැත්ත ගත්තාම ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන් ගත්තාම පුහුණු ශ්‍රමිකයෝ නැහැ. පුහුණු ශ්‍රමිකයෝ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ජපානයේ අපිට 10000ක පුහුණු ශ්‍රමිකයෝ යවන්න පුළුවන්. භාෂා ප්‍රවීණතා විභාගයේ පාස් වෙච්ච අය ඉන්නේ. N5 විභාගයේ පාස් වෙච්ච අය 50 ගානයි. N4 විභාගයේ පාස් වෙච්ච අය තව 20 ගානයි. තවත් දුරාවාරයේ තව කීපයක් ඇති. ඔච්චරයි ඉන්නේ. 10000ක ඉලක්කයක් තියෙනවා යවන්න. කෝ පුහුණු ශ්‍රමිකයෝ. ශ්‍රමිකයෝ පුහුණු වෙලා නැහැ. අඩුතරමේ භාෂාව ඉගෙනගෙන නැහැ. NVQ එකක් නැහැ. මේ බරපතල ප්‍රශ්නය. එංගලන්තයට නර්සස්ලා යවන්න පුළුවන්. කෑගිවර්ස්ලා යන්න පුළුවන්. සාතු සේවිකාවන් යවන්න පුළුවන්. හෙදියන් යවන්න පුළුවන්. යවන්න විදියක් නැහැ. යවන්න විදියක් නැත්තේ ඇයි? IELTS පාස් වෙන්න ඕනේ. මොනවද IELTS කියන්නේ? ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය පාස් වෙන්න ඕනේ. ඒක සිද්ධ වෙලා නැහැ. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රස්සාවල් නම් ඕනි තරම් තියෙනවා. තවත් විදේශගත ශ්‍රමිකයන් මේ ආයතන පැත්තෙන් ගත්තාම ඒ රැකියා ඒජන්සි ආයතන කියන්නේ තව ඕනි තරම් යවන්න පුළුවන්. පුද්ගලයෝයි නැත්තේ. සංචාරක ක්ෂේත්‍රයේ විශාල තරමක් තියෙනවා වේකන්සිස් මාලදිවයිනේ. තවත් රටවල් බොහොම ඩුබායි ඕනම රටක. හැබැයි යවන්න කට්ටිය නැහැ. හැම ක්ෂේත්‍රයකටම රැකියා ක්ෂේත්‍ර විවෘත වෙලා තියෙනවා. යවන්න උදවිය නැහැ. පුහුණු ශ්‍රමිකයෝ නිෂ්පාදනය වෙලා නැහැ. අපි ඒ නිසා
වෘත්තීය පුහුණුව අධිකාරියත් එක්කත් එකතු වෙලා ඒ වෘත්තීය පුහුණුව ලබා දෙන්නත් භාෂා ප්‍රවීණතාවයටත් ලොකු එකපාරට බූස්ට් එකක් ගන්න ලොකු එකපාරට මේකේ වැඩිවීමක් ඇති කරගන්න අපි කටයුතු කරන්න සූදානම් කරනවා. දැන් දවස් 3-4යි තාම අපි අමාත්‍යාංශය වැඩ බාරගෙන හැබැයි ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මිනිස්සුන්ගේ මේ දැන් රැකියා අහිමිවීම කෙසේ වෙතත් අද ලංකාවේ සංචාරක හොටල් ක්ෂේත්‍රයේ රස්සාවලට කට්ටිය හොයාගන්න නැහැ. බරපතල ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා. රැකියා අහිමිවීම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. රැකියාව පිළිබඳ උමනාවකුත් නැතිකමක් සමහර අයට තියෙනවා තාම. අපේ තරුණයින්ට රැකියාවක් කරගැනීමේ එච්චරම උමනාවක් නැහැ. සමහර රටවල වුණා එක රස්සාවක් නැති වුණොත් තව රස්සාවක් නැහැ. මෙහි එක රස්සාවක් නැති වුණොත් හෙට යන තව තැනක් තියෙනවා. ඒක ඇමතුමා පැහැදිලි ලෙසම අපි ඕක ගන්නකොට ඕක මහ විශාල පරාසයක කතා කරන්න පුළුවන් මේක ලොකු මාතෘකාවක්. පැහැදිලිවම ත්‍රිරෝද රථ තියෙනවා ලක්ෂ 10කට වැඩි සංඛ්‍යාවක්. ඒ අතරින් 90%ක් ගත්තොත් මේ තරුණ ජවය තමයි ත්‍රිරෝද රථේ යට වෙලා තියෙන්නේ. ඒකට වග කියන්නත් ඕනේ මේ අපේ රටේ කලින් කාලට පාලනය කරපු පාලකයන්. ඔවුන් පැහැදිලි ඉලක්කයක් තරුණයින්ට දුන්නේ නැහැ. ඒ නිසා තමයි ඔවුන් අද කම්මැලීන් බවට පත් වෙලා සහ එදා වේල ටුවර්ස් විදියට හදාගෙන අද යන්න පුරුදු වෙලා ඉන්නේ. ඉලක්කයක් දුන්නේ නැහැ විතරක් නෙමෙයි බරපතල ප්‍රශ්නේ ඍජු තීරණ ගන්න දේශපාලඥයෝ බයයි. පැහැදිලි. අපි එදා කිව්වා වයස යම් සීමාවක් දාලා එතනට වඩා අඩුවෙන් අය ත්‍රිරෝද රථයට නගින්න තහනම් කරන්න ඕනි කියලා. ඒක ගන්න කවුරුත් බයයි. ඡන්ද ගැන හිතලා දේශපාලනය කරොත් රට ගැන හිතන්නේ නැතුව කවදාවත් මේ රට දියුණු කරන්න බෑ. දැන් වෙලා තියෙන්නේ මං හිතන්නේ ඒක. ඒකයි වෙලා තියෙන්නේ. හොඳයි අපි කෙටි විරාමයකට යන්න සූදානම්. ඔබ රැඳී සිටින්න මොකද විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන විරාමයෙන් අනතුරුව ඊටාම වටින ක්ෂේත්‍රයක් මේ දවස්වල බොහෝ දෙනෙක් විමසීම් කරන ක්ෂේත්‍රයක් ලංකාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඩොලර්. රුපියල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් ඊට වඩා අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් පිළිබඳ ප්‍රශ්නය. ඒ සඳහා වැඩපිළිවෙල කිහිපයක් යෝජනා වෙමින් තිබෙනවා. අපි ඒ ගැන කතා කරනවා. විශේෂයෙන්ම කොරියානු රැකියා සම්බන්ධ ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැටලුවටත් අපි උත්තර හොයන්න බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයා අපි ළඟ ඉන්න නිසා. කෙටි විරාමයක් යලිත් සුලියෙන්. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනෝෂ නානායක්කාර මහතා සමගයි අපි අද සුලියෙන් සාකච්ඡා කරමින් සිටින්නේ. අපි විරාමයට පෙර කතා කරමින් සිටියා. ඊටාම වටිනා කොටසක් කම්කරුවන් වන ඔබ අපි මම අපි හැමෝම අයිති වෙන කොටස. ඉතින් මේ වෙලාවේ මේ පවතින තත්ත්වයක් එක්ක අපේ රැකියා සුරක්ෂිත භාවය කොහොමද ආරක්ෂා වෙන්නේ සහ ඒ වගේම තමයි බොහෝ දෙනෙක් බයෙන් ඉන්නවා මේ වෙලාවේ අර work from home ගෙදරට වෙලා රාජකාරී කටයුතු කරනකොට යම්කිසි ආකාරයකට මේ වේතනයේ අඩුවීමක් සිද්ධ වෙද කියලා නෑ. අමාත්‍යවරයා විදිහට එතුමන් සඳහන් කරනවා එවැනි කාරණයක් නෙවෙයි. ඊට වඩා ප්‍රයෝජනයක් සේවකීන්ගෙන් ගන්නට අවශ්‍යතාවය තියෙන නිසා තමයි මේ වගේ තීරණයක් ගත්තේ කියන කාරණය මේ වෙලාවේ අපි හැමෝම දායක වෙන්නට අවශ්‍යයි රට කොට ගන්නට. ඉතින් මේ දායකත්වය විවිධාකාරයෙන් අපි ලබා දෙමින් සිටින මොහොතක් අපි හැමෝම ඔබ අපි හැමෝම අපි එකතු වෙලා මේ රට කොට ගන්නට අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරගෙන යමු. ඒ අතර විදේශ රැකියා ක්ෂේත්‍රයට වර්තමානයේදී විශාල ඉල්ලුමක් තිබෙනවා. මම හිතන්නේ 100% ඉක්මවා ගිය ප්‍රතිශතයක් පහුගිය කාලෙත් එක්ක සංසන්දනය කිරීමේදී විදේශ රැකියාව වලට යොමු වෙලා තියෙනවා. ඔබේ නව අලුත් ඉසව් මොන වගේ ඉලක්කයන්ද තියෙන විදේශ රැකියාව සඳහා මාතෘකවනි? දැන් 2020 වර්ෂයේ වෙනකොට ඉතාමත්ම අවම සංඛ්‍යාවක් යන්නේ කොරෝනා තත්ත්වයත් එක්ක. 2021 වර්ෂයේ ලක්ෂයක් තමයි විදේශගත වෙන්නේ. මේ අවුරුද්දේ වෙනකොට ලක්ෂ 3ක් තමයි අපේ ඉලක්කය විදේශගත කරවීම. මම හිතන්නේ අපි මේ වෙනකොට ලක්ෂයක් පැනපු ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට මේ ඉදිරි මාස 6ේදී අපි බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ඕන කරන පහසුකම් ලබා දීලා ඒ වගේ මේ සඳහා තිබිච්ච යම් බාධක ඉවත් කරලා ලක්ෂ 3 දක්වා මේ විදේශගත කිරීම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 3ක ප්‍රමාණයක් මේ අවුරුද්ද ඇතුළත ලක්ෂ 3 ඉක්මවා ගිය ප්‍රමාණයක් යවන්න පුළුවන් වෙයි කියලා අපි විදේශ රැකියා නියෝජිත ආයතනත් ඒ සඳහා එකඟතාවය පළ කළා. අපි ඊයේ දවසේදී හම්බ වුණාම ඒ ටාගට් එකේ ඉලක්කය කරා අපිට යන්න පුළුවන් වෙයි. එක පැත්තකින් රටේ මිනිස්සුන්ගේ තියෙන විරක්‍යාවේ ප්‍රශ්නේ, අනිත් එක දරිද්‍රතාවයේ ප්‍රශ්නේ, මිනිස්සුන්ගේ හිතේ තියෙන හීන ගයක් හදාගන්න වෙන්න පුළුවන් මොනවා හරි දේවල් මම දන්න හිතාගන්න බෑ තාම කවදානම් ගයක් හදාගන්න පුළුවන් වේද කියලා මේ තියෙන තත්ත්වෙ මිනිස්සු ඉන්නේ බරපතල ප්‍රශ්නයක. හැබැයි අපි ඒ වලටත් සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ ටික කතා කරන්න දැන් කතා කරනවා නම් ඒ ටික කතා කරමු. එතකොට අපි ඊළඟට ඒක කතා කරමු. ඒක දෙමු. එතකොට ඒ මේ රැකියා ක්ෂේත්‍රය ඒ ඉලක්කගත වැඩසටහනකට යනවා විතරක් නෙමෙයි අර පුහුණු ශ්‍රමිකයන් කියන කාරණාව ඉතාමත්ම වැදගත් කාරණාව. අපිට යවන්න කට්ටිය මදි. දැන් කියන්නේ ආපහු මේ પાස්පෝර්ට් කන්තරුවේ දවසකට 10000ක් විතර પાස්පෝර්ට් ගන්න එනවා කියලා. බොහොම බරපතල විශාල ප්‍රමාණයක් එනවා.
හැබැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා දවසකට 1000කට විතර ආසන්න සංඛ්‍යාවක් දවසකට දැනට පිටත් වෙනවා 800ක් 900ක් 1000ක් ඒ වගේ සංඛ්‍යාවක්. ඉතින් මේක තවත් වැඩි කරනවා. ඒ වැඩි කරන කණ්ඩායමේ ගුණාත්මක භාවය වැඩි කිරීම තමයි අපේ ප්‍රධාන අරමුණ ඉලක්කය වෙලා තියෙන්නේ මේ වෙලාවේ. දැන් කොරියානු රැකියා සම්බන්ධයෙන්ුත් පැහැදිලිවම මට අහන්නම අවශ්‍ය කාරණාවක්. මොකද ජපානයේ රැකියා සඳහා තියෙන එකේ අර්බුදයක් තියෙනවා. කොරියාවේ අපිට හම්බෙලා තියෙන කෝටාවෙන් මේ වෙනකොට විභාගයේ සමත් වෙච්ච 1428ක් මං හිතන්නේ මට මතකයේ හැටියට පිරිසකට සමත් වුණු අයගෙන් 1428කට මේ වෙනකොට ගිවිසුම් පත්‍ර ලැබිලා තියෙනවා. මේ පිළිබඳව නොඑක් කතා මට දුරකථනයේට විසුමක් නැහැ. විගට්ටම දුරකථනයේට කෝල් එනවා මේ පිළිබඳව ප්‍රශ්න කරලා මෙතන ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා කියලා. මම අද ආයතනයේ අතිරේක සාමාන්‍ය අධිකාරිවරයෙක් කරහා ඒ කියන්නේ රන්දනීය මහත්මයා හරහා ඒ පිළිබඳව ප්‍රකාශයකුත් නිකුත් කළා. ඇත්තටම ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මොකක්ද කියලා පැහැදිලි කිරීම කරන්න කියලා. මේකේ කිසියම් ආකාරයක ලංකාවේ ඇතුලේ ප්‍රශ්නයක් අපිට හොයාගන්න බෑ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේකේ මානව සම්පත් ආයතනය හෝ මට මතක නැහැ වචනේ නම කොරියාවේ ආයතනය තමයි එහෙන් කටයුතු කරන්නේ. මෙහෙනුත් කොරියාවේම ආයතනයක් ඇවිල්ලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඒකට පහසුකම් සැපයීමක් ඒ පුද්ගලයන් ලබා දීම විතරයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කරන්නේ. නමුත් ඒ රටේ තිබිච්ච නිරෝධායන කාරණා සහ නොඑක් කාරණා එක්ක මේකේ ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජුනි මාසයේ 7 වෙනිදා හෝ 8 වෙනිදා පළවෙනි ගුවන්ගත කිරීම දැන් නැවත වතාවක් පටන් ගන්නවා. පළවෙනි ෆ්ලයිට් එක එතන ඉඳලා එක දිගට හැම සතියකටම යවන්න ආරම්භ කරන්න දැන් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා දැන් හිරවලා තිබිච්ච එක යන්න පටන් ගත්තා. මොකක් හෝ කාරණාවකින් මේකේ හිරවීමක් තිබුණා. චෝදනා තියෙනවා වෙන රටවල් වලින් ගන්නවා ලංකාවෙන් ගත්තේ නැහැ. මේක ලංකාවේ වැරද්දක්ද කියලා. ඒක අපි හොයාගෙන යනවා. තව දුරටත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා. හැබැයි කොරියානු ආයතනයට කතා කරලා ඇහුවත් ඒගොල්ලෝ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මෙතන තියෙන්නේ ඒ අය එක එක රටවල් වලට ඒ අර නිරෝධායන කටයුතු නිසා ටික තමයි ඇතුළට ගත්තේ කියන කාරණාව. ලංකාවේ කෝටා එක අවලංගු කරලා වෙනත් ආසියානු රටවල් වලට ලබා දුන්නා කියන ප්‍රකාශයක් තමයි. ලංකාවේ කෝටා එක අහෝසි කිරීමක් සිද්ධ වෙලා නැහැ කිසිම ලෙසකින්වත්. ඒත් මම මතක් කරන්න ඕනි ලංකාවේ ගිවිසුම අවුරුදු 2ක් අලුත් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ලංකාවයි කොරියාවයි අතර අත්සන් කළ යුතු ගිවිසුම අවුරුදු 2ක් අලුත් කරලා තිබුණා. ඒක හැබැයි ගැටලුවක් නැහැ. මොකද ගිවිසුමක් අත්සන් නොකළොත් නැවත ගිවිසුම අත්සන් කරන තුරු කාලය යන්න තිබුණා. නමුත් අර අපේ ගරුත්වයේ රටවල් දෙකක් අතර ගිවිසුමක් කල් ඉක්ුත් වුණාම ඒක ක්‍රියාත්මක නොවීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. සිකුරාදා අපි ඒක දැනගත්තා. අපිට පුළුවන්කම ලැබුණා සඳුදා කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා මේ පිළිබඳව අපේ කාර්ය මණ්ඩලයත් අපේ අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයත් ඉතාමත්ම යහුසුලුව සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ දිවාරය නොබල වැඩ කරලා කැබිනට් මණ්ඩලයට ඒ කැබිනට් පත්‍රිකාවක් දාලා ගිවිසුම සඳහා අනුමැතිය ලබා ගන්න අපිට පුළුවන්කම ලැබුණා. දැන් අපිට ලබන සතියේ කොරියානු තානාපතිවරයාත් එක්ක කොරියානු ගිවිසුම අත්සන් කරන්නත් පුළුවන්. තවත් ප්‍රශ්න තියෙනවද කියන කාරණාව කොරියානු තානාපතිවරයාත් මුණ ගැහිලා අපි මොනවා හරි ගැටලුවක් තියෙනවනම් මොනවා හරි ප්‍රශ්නයක් මේ අතර වෙලා තියෙනවද කියන එකත් අපි හොයනවා. අපි එකපාරට කියන්නේ නැහැ මෙතන ප්‍රශ්නයක් වෙලා නැහැ මෙතන එහෙමයි කියලා කියන්න තරම් අර ඉස්සර කිව්වේ නැහැ එහෙම ඩොලර් ප්‍රශ්නයක් රටේ නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ මොනවද ප්‍රශ්න තියෙන්නේ කියලා එහෙම කියන්න අපි සූදානම් නැහැ. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්නේ හොයලා බලලා ඒ පිළිබඳව කතා කරන්නයි අපේ යුතුයකම තියෙන්නේ. දැන් ගුවන් ටිකට්පත් මිල විශාල වශයෙන් ඉහළ යාමත් එක්ක විදේශ රැකියා ආයතන විශාල ගැටලුකාරී තත්වයකට පත් වෙලා ඉන්නවා. ගෘහ සේවකවන් වගේ විදේශගත කරවීමේදී මේ ආකාරයට මිල විශාල වශයෙන් ඉහළ යාමේ කාරණයක් එක්ක කිසියම් සහනයක් මේ ආයතන වලට ලබා දෙන්නට හෝ ඔවුන්ගේ ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නට ඔබ සාකච්ඡා කළාද? ගුවන් ටිකට් පත්වල මිල ඉහළ යාම පිළිබඳව කාරණාව මේ දේශීය වශයෙන් ඒ තරම්ම බලපාන්නේ නැහැ කියලා මම විශ්වාස කරන්නේ. මෙහෙන් තමයි ගන්නෙ. නමුත් ඒකට ගුවන් ටිකට් පතට මිල දරන්නේ අපේ ශ්‍රමිකයා නෙමෙයිනේ. පිරිමි අය යන අවස්ථාවලදී ශ්‍රමිකයා ගෙවන්න වෙනවා. නමුත් බොහෝ වෙලාවට විදේශගත සේවා යෝජකයා තමයි මේ ටිකට් පතේ මිල ගෙවන්නේ. රටේ විදේශ රැකියා ආයතන ඔවුන් යම්කිසි මුදල් වියදම් කිරීමක් සඳහා සිදු කරනවා. විදේශ රැකියා නියෝජිත ආයතනයට ඒ සඳහා මුදලක් ලැබෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් විදේශගත කරද්දී ඩොලර් 3000ක් 3500ක් 4000ක් විවිධ විදියට ඒ අයට ගෙවීම් හම්බ වෙනවා. මේ එනම ඒ ගෙවීම් අතරින් තමයි ටිකට් එක අරගන්නවා. එතකොට ඒ අයගේ වෛද්‍ය පරීක්ෂණ කරන්න තියෙනවා. ඒ වියදම් කරන ගමන් ওই විදේශගත වන කාන්තාවකට සාමාන්‍යයෙන් යන්න ඉස්සෙල්ලා විවිධ මට්ටමින් මුදල් හම්බ වෙනවා. ඒගොල්ලන් ගිහිල්ලා පඩිය හම්බෙන්නේ ගානට වඩා මෙහෙදි යන්න ඉස්සෙල්ලා ලක්ෂ 2 3 4 එක එකනාගේ පළපුරුද්ද අනුව ඒ මුදල හම්බ වෙනවා. ඒක අර නියෝජිත ආයතනයේ හරහා නියෝජිත ආයතනයේ ගාස්තු වශයෙන් තමයි වුන් හම්බෙන්නේ. නමුත් ඒක වුන් මේ තරඟකාරී තත්ත්වය යටතේ මේ කාන්තාවන්ට මේ මුදල ලබා දෙනවා. ඒතර ඒ මුදලත් මෙච්චර දවස් තිබුණේ ඒ මුදල ලංකාවට රුපියල් විදියට ආවේ. ඩොලර් විදියට ආවේ නෑ මෙච්චර දවස්. අද වෙනකන් ආවේ නෑ. අද වෙනකන් මේ මුදල් ආවේ
රුපියල් විදියට. පිට රටදී ඒ මුදල් වෙන වෙන කාරණාවට එදිලා හරි උන්ඩියල් හරහා හරි මේ හැමෝම කරන විදියට රුපියල් විදියට ආවේ ඩොලර් විදියට ආවේ නෑ බහුතරයකගේ. මට කියන්න බෑ හැමෝගෙම. හැබැයි අද මම උපදෙස් දීලා ඊයේ උපදෙස් දීලා අද අපි චක්‍රලේඛයක් නිකුත් කළා. සියලු රැකියා නියෝජිත ආයතනවලට ලැබෙන මුදල් Tamanගේ ආයතනයේ ගිණුමට තැන්පත් විය යුතුයි ඩොලර් හෝ ඒ රටෙන් හම්බෙන මුදල් එකකින් ඩොලර් වශයෙන් අපිට විදේශ මුදල් වශයෙන් තැන්පත් විය යුතුයි. එහෙම තැන්පත් වෙන මුදල තැන්පත් වෙලා යට ගන්න පුළුවන්. ඒ බැංකුව හරහා පැමිණිය යුතුයි. එසේ නොපැමිණෙන්නේ නම් ඊළඟ ගිවිසුම එයාලගේ ලයිසන් එක අලුත් කරද්දී ඒගොල්ලන්ගේ බලපත්‍රය රිනීව් කරන අවස්ථාවේදී ඒ අය යවන ලද සේවක සංඛ්‍යාවට සාපේක්ෂව අදාළ නියමිත මුදල ලැබිලා නැත්නම් තමන්ගේ ගිණුමට ඔහුගේ බලපත්‍රය අලුත් කිරීම පිළිබඳව අපි සලකා බලන්න තීරණය කරා. ඒ කියන්නේ අලුත් කරන්න දෙන්නේ නැහැ. හොඳයි. ඒ කියන්නේ ඩොලර් ටික ලංකාව ඇතුළට ගේන්න ඕනේ නිසා. ඩොලර් ප්‍රශ්න ගැන අපිට කතා කරන්න තියෙනවා. right. අපි ඊළඟට එමු. ඔබ දැන් මේ ආපු නිසා ඊටම වටිනා තැනකට දැන් ඊයේ දවසේ ඔබ ප්‍රකාශයක් කරනවා. ඔබ ගත්ත ප්‍රතිපත්ති මම හිතන්නේ මේ ප්‍රතිපත්ති ඊටම වැදගත් වේවි. මෙයා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා නම් විදේශ ශ්‍රමිකයින් දිරිගන්වන්නට තීරුබදු රහිත වාහන ගෙන්වීම, ලොයල්ටි කාඩ් එකක් නිකුත් කිරීම, ඒ වගේම ණය යෝජනා ක්‍රම ආදී ක්‍රම වේදයන් කිහිපයක් යෝජනා කරනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවද? තීරුබදු රහිත වාහනයක් ගෙන්වන්නට මොන වගේ අවස්ථාවක්ද විදේශ ශ්‍රමිකයින්ට ලබා දෙන්නේ? ඒකේ මම පැහැදිලි කරලා කිව්වා ඩොලර් ලක්ෂයක් කියන කාරණාව මම සංඛ්‍යාවක් ලෙස සඳහන් කරලා මොකද කොරියාවේ ඉන්න බොහෝ දෙනෙක් අපිට කිව්වා ලක්ෂයක් වුණත් එවන්න පුළුවන් අපිට වාහනයක් ගෙන්නන්න අවස්ථාවක් දෙනවා නම් කියලා. එතකොට මේ පිළිබඳව අපි අපේ මහ බැංකුව අධිපතිතුමත් එක්ක මම සාකච්ඡාවක් කළා. මේ වෙලාවේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. දැන් එතුමා අද දවසේදී කියලා තිබුණා අසාධාරණයක් කියන්නේ ඒ අයට සහන ලබා දෙන එක වඩා ඒක අන්ෆෙයා ඒක එච්චර මේ හොඳ නෑ ඒක අසාධාරණයි මොකද අපේ රටේ මිනිස්සු බදු ගෙවනවා අපේ රටේ උදවිය කැපවීම කරනවා හැබැයි ඒ රටේ ඉඳගෙන ඒ රටට බදු ගෙවලා ඒ රටට වැඩ කරලා මෙහෙට එව්වහම අපි තවත් සහන දෙන එක ඒ තරම් සුදුසුද කියලා එතුමා අද අහලා තිබුණා. නමුත් ඊට කලින් එතුමත් එක්ක මම සාකච්ඡා කරා. එතුමත් මට සඳහන් කළේ ওই කාරණාව මට මීට කලිනුත් සඳහන් කළා. නමුත් මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයක් එක්ක කියන්නේ රටට දැන් බරපතලම ප්‍රශ්නේ ඩොලර්. ඒතර ඩොලර් ගෙන්නා ගැනීම වෙනුවෙන් මේ රටේ ප්‍රශ්නේ විසඳීමට පොඩි අසාධාරණයක් අපේ රටේ මිනිස්සු බදු ගෙවන මිනිස්සුන්ට අවකාශය නොමැති වුණත් ඩොලර් ගෙන්වා ගැනීමේ අවකාශයේ මතම ඒ සිදු කළ යුතුයි කියන යෝජනාව තමයි මම සිද්ධ කළේ. නමුත් එතනදී මම යෝජනා කළේ ඒ ඩොලර් ලක්ෂයක් දක්වා එවන උදවියට වාහනයක් ගෙන ඒමේ අවසරය දෙන්න කියලා මම කිව්වේ. තීරුබදු කියන වචනේ කිව්වේ තවත් එකක් එක්ක. ඒ කියන්නේ මට මහ බැංකුව අධිපතිතුමත් කිව්වේ තීරුබදු වාහනයකට දෙන එක පොඩ්ඩක් අපි බලමු. තව ටිකක් කල්පනා කරලා මේ ගැන සකස් කරමු. හැබැයි අපි ගෙනේ Tamanට විදේශගත වෙලා ඉන්න පුද්ගලයා එවන ලද මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු සහනයක් හම්බෙනෝනේ එයාපෝට් එකෙන් එද්දි බඩු ගන්න වාහන ගන්න නෙමෙයි. අන්නේ සහනය අධීර කීපයකින් ස්ලැබ්ස් කීපයකින් වැඩි කරලා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. ඒක කැබිනට් මණ්ඩලයට අපි යෝජනා කළා. ඒ වගේම වාහනයේ කාරණාවක් යෝජනා කළා. අපි බලාපොරොත්තු වෙනවා මහා භාණ්ඩාගාරය සමගත් මහා බැංකුව අධිපතිතුමා සමගත් මුදල් පත් වෙන මුදල් ඇමතිවරයා සමගත් සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයට ඊ ලබන සතිය වෙනකොට වාර්තා කරන්න. ඒක ට්‍රෙෂරියට යවලා තියෙන්නේ. මේකෙන් කොයි විදියට අපිට සහන දෙන්න පුළුවන්ද? කොයි විදියටද අපි ඒකේ සීමාවන් තීරණය කරන්නේ? ඩොලර් 20000ක් එව්වහම ත්‍රිරෝද රථයක් ගන්න අවස්ථාව දෙනවද? සහනයක් දෙනවද? කොයි වාහනයක් ගෙන්නන්නද 50000ක් ගෙනාවහම දෙන්නේ? මේක එකපාරටම හිතුවා ලක්ෂයක් ගෙනාවොත් විතරයි මේ වැඩේ හරියන්නේ කියලා. නෑ ඒකට අපි එක මට්ටම් වලට මේක තීරණය කරනවා. ඒ වගේම සමහර අයගේ ඉල්ලීම් තියෙනවා නොයෙක් රටවල් වලින් කතා කරනවා. අද වෙනකොට ඇමරිකාවෙන්, එංගලන්තයෙන්, ඕස්ට්‍රේලියාවෙන්, අපේ යුරෝපා රටවල ඉන්න අය, ඉතාලියේ ඉන්න අය, කොරියා මේ හැම රටකින්ම ඩුබායි, අරාබිකරේ ඉන්න හැම තැනකින්ම කතා කරනවා මේ අවස්ථාව දෙන්න. ඉතාමත්ම වැදගත් අපි ඩොලර් එවන්නම් රටට. එමෙතුමා ඊටාම හොඳ කාරණයක්. දැන් අපිට ඩොලර් ප්‍රශ්නයක් තියෙන නිසා මේ යෝජනාව මම හිතන්නේ අපි ආයතනයක් විදිහට ඉදිරිපත් කළා, විවිධ වෘත්තිකයින් ඉදිරිපත් කළා, විද්වතුන් ඉදිරිපත් කළා. ඒ තමයි වාහන අපි දීලා ගත්තොත් මේ ප්‍රශ්න වෙන්නේ අපි රුපියල් කරලා දුන්නට පස්සේ ඒක ඩොලර් විදිහට එළියට යනවා. ඒතර අපිට තමයි පාඩුව එන්නේ. නමුත් විදේශ රටවල ඉන්න අයට ඩොලර් වලින්ම ලංකාවට වාහන එවන්න ඕන තරම් අවස්ථා තියෙනවා. අපිට ඩොලර් ටිකක් ලැබෙනවා. ඇයි මේ වගේ තීරණ ගන්න බැරි එමෙතුමා? මම දන්නේ ඇයි මේ තීරණ ගන්නේ නැත්තේ කියලා. මම එච්චර මුදල් විශේෂඥයෙක් නෙමෙයි, ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. හැබැයි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කරද්දී අපිට යමක් තේරෙන නිසා තමයි අපි කියන්නේ මේකට ඩොලර් වලින්ම ගෙවීම කරගෙන
ඩොලර් වලින්ම පුළුවන් නම් එළියේ තියෙන ඩොලර් ගොඩක් තියෙන අය ඉන්නවා එළියේ. එළියේ ගොඩාක් වාහන එවන්න පුළුවන්. ඔය කියන අපේ මේ ගෘහ සේවිකාවන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. තවත් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුත් අහිංසකව එවන තමන්ගේ ඩොලර් 200 හරි එවනවා. හැබැයි මේ මිනිස්සුන්ටත් වටිනාකමක් දෙන්න ඕනේ. මේ මිනිස්සුන්ටත් දෙන්න ඕනේ යුතුයකමක්. ඒකයි මම කවුලුවක් විශේෂයෙන් විවෘත කරන්න කියන්නේ ග්‍රීන් channel එකක් හදන්න කියන්නේ. ගෙනාවම බෑග් එක අරලා දාලා ඇපල් ගෙඩියයි ගේන වයින් බෝතලේ ඇදලා අරගෙන මේ විනාශ කරලා මේ මිනිස්සුන්ට කරදර කරන එක නෙවෙයි. ඒ අයටත් ගරුත්වයක් දෙන්න ඕනේ. හැබැයි අර වැඩියෙන් එවන්න පුළුවන් අයටත් අවකාශය දීලා ඒ අයට ඩොලර් වලින්ම ගෙවලා ගෙනල්ලා දුන්න සහ විශේෂයෙන්ම ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන්න පුළුවන් නම් මේ වෙලාවට මේ වැඩේට තවත් වටිනවා. ඒ වගේ අපි අලුත් අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් ඒක අපේ නිලධාරීන් සියලු දෙනා එකට එකතු වෙලා මේක වඩා ගැළපෙන විදිය මොකද්ද ආර්ථිකයට සමබරතාවයක් ඇති වෙන විදියට ඒ කටයුත්ත අපි සම්පාදනය කරලා ලබන සතිය වෙනකොට අපිට කියන්න පුළුවන්. අර ලොයල්ටි කාඩ් එක හරහා පුළුවන් වෙනවා අපි සූදානම් වෙනවා. ඒ කියන්නේ Taman බැංකුවට දාන මුදල් ප්‍රමාණය මේ ලොයල්ටි කාඩ් එකත් එක්ක සම්බන්ධ කරන්න. ඒ සම්බන්ධ කිරීමත් එක්ක ඒකෙන් පොයින්ට් ටිකක් ඇති වෙනවා. මේ කාඩ් එක Tamanගේ ගමේ ඉන්න ගෙදර ඉන්න කෙනාටත් ගමේ ලංකාවේ ඉන්න කෙනාටත් එයාටත් අතේ දෙකම දෙන්නටම තියෙනවා. ලංකාවේ ඉන්න කෙනාට දැනට අවුට්ලට් 4000කට විතර ආසන සංඛ්‍යාවක්. ඒ කියන්නේ වෙළඳ ආයතන ගත්තාම 400කට විතර සම්බන්ධ සංඛ්‍යාවක්. හැබැයි ඒවල අවුට්ලට්ස් ගත්තාම විශාල ප්‍රමාණයකින් සහන ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඩිස්කවුන්ට් කාඩ් එකක් හැටියටත් මේක වැඩ කරනවා. ඉතින් මේක අර හැමදේම එකතු කරපු කාඩ් එකක් විදියට අපිට ලබන සතියේ විතර වෙනකොට අපිට සූදානම් කරන තාම දැන් පරිගණක පද්ධතියත් සමග සම්බන්ධ කරන වැඩේ දැන් අද සාකච්ඡා කරන්න ආරම්භ කරා. ඒකත් ඉක්මනින් ඉවර කරගන්න බලනවා. ඔබේ අදහස් සහ ඔබ යෝජනා කරන ගෙදරට දෙන ණය ගැන කියන්න මතක වුණා. හොඳයි. මොකද මම ඉස්සෙල්ලා කිව්වා ගෙයක් හදාගන්න ණයක් ගන්න පුළුවන් කරනවා කියලා. ඒක තමයි මගේ යෝජනාව. ඒ කියන්නේ ගෙයක් හදන්න නිවාස ණයක් ලබා දෙන එක. දැන් නිවාස ණයක් ගෙයක් හදනවා කියන එකත් හිතන්න අමාරුයි. නිවාස ණයක් ගන්න හිතන්නත් අමාරුයි. ඒ තරම් පොලිය වැඩි. ඒ නිසා අපි විදේශිකයන් නියුක්ති කාර්යාංශයේ විදියට තීරණය කරා කම්කරු අමාත්‍යාංශයේ විදියට මේකේ පොලිය අපි සහන පොලියක් දෙනවා. ඒවල තියෙන මුදලේ ප්‍රමාණයට සාපේක්ෂව මේක අපි මුදල් අමාත්‍යාංශය තමයි මේක ස්ට්‍රක්චර් කරන්න ඕනේ. පොලියේ අඩුවීමක් අපි ලබා දෙනවා. අඩු පොලියක්. ඒ අඩු වෙන පොලිය අපි හිතමු 121කට තියෙන එක අපි 115කට දුන්නයි කියලා මේ උදාහරණයක් කිව්වේ. මට ගණන් කියන්න බෑ. ඒ අඩු වෙන 106 පොලිය අපි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අරමුදලෙන් අපි ගෙවන්න කටයුතු කරනවා අදාළ බැංකුවට. එතකොට මේකෙන් විදේශගත ශ්‍රමිකයා පිටරට යනකොට අර ලියාපදිංචි වෙලා යද්දි ගාස්තුවක් ගෙව්වා. ඒ ගාස්තුව අරගත්තු එක ඒ රක්ෂණ සියල්ලත් එක්කම ඒ ගාස්තුවත් අපි අරගෙන යාට යම් බැඳීමක් තියෙනවා. එයාගේ සුබ සාධනයේ බලන ගමන්. ඒ අනුව තමයි මේ ප්‍රමාණය සුබ සාධනයක් විදිහට ගෙවන්න අපි තීන්දුව කරලා තියෙන්නේ. ඔබේ මේ යෝජනා සහ ඔබ මේ ක්‍රියාත්මක කරන්නට සූදානම් වන නව අමාත්‍යාංශයේ කාර්යභාරයන් එක්ක මේ වන විට යම්කිසි දැන් දවස් කිහිපයයි මේක මම තාම දවස් 4යි දන්නේ මම සාධාරණ දන්නේ මම අහන එක. නමුත් යම්කිසි ඔබේ දල අදහසක් තිබෙනවද කොතරම් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාවක් අවස්ථාවක් තිබේවි කියලා ඩොලර් ප්‍රමාණයක් මේ කාලවලදී ගෙන්නන්න පුළුවන් කියන අදහසක් තිබෙනවා. දැන් මාර්තු මාසේ දැන් අප්‍රේල් මාසේ ලැබිලා තියෙන ඩොලර් මිලියන 200 ගණනයි මට ගාන මතක නැහැ. දැන් හරියටම සංඛ්‍යාව 200 ගානයි. සාමාන්‍යයෙන් අපි ඉස්සර ඩොලර් බිලියන 8කට ආසන සංඛ්‍යාවක් විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙනවා. මේ වෙලාවේ අපි ඉල්ලීමක් කරන්නේ මිනිස්සුන්ගෙන් රටේ ජීවත් වෙන මිනිස්සු මෙහි තෙල් නැතුව පොලිමේ ඉන්නවා නම් තමන්ගේ අම්මා තාත්තා. තමන්ගේ දරුවෝ මෙහි බෙහෙත් නැතුව දුක් විඳිනවා නම් තමන්ගේ අම්මා තාත්තා බෙහෙත් නැතුව දුක් විඳිනවා නම් ඒක බලාගෙන ඉන්න එපා. මේ රට කඩාගෙන වැටෙනවා. ඒක නිසා කවුරු බලේ හිටියත් කවුරු මේ හොරකම් කරපු සල්ලි ආයෙත් ගෙනත් දෙන්න කිය අපි කිය හිටියත් කියන්න ඕනේ සහ ගන්නත් ඕනේ සල්ලි. කවුරු චොපර් පැද්දා සමහර කියනෝනේ චොපර් වලින් යනවා ඒක නිසා අපි කාටවත් චොපර් පදින්න සල්ලි එවන්න ඕනේ නැහැ කියන යාලා චොපර් යනවා කියලානේ කියන්නේ. අපි චොපර් යනවා කියලානේ. හැබැයි ඒ චොපර් යන්නේ එකයි මේ සල්ලි නාස්ති කරන එකටයි විරුද්ධව අපි කැබිනට් මණ්ඩලය ඇතුලේ පෙනී ඉන්නවා. එහෙම දේවල් කරන්න බෑ. හැබැයි මේ වන මුදලෙන් අපේ තෙල් ටික ගන්න දැන් වියදම් කරන්නේ. අපි වියදම් කරන්නේ කිරිපිටි ටික ගන්න, බෙහෙත් ටික ගන්න. ඒකට මුදල් ලෙවන්න අපි ඉලක්කයක් හදාගෙන ඉන්නවා. අපි ඩොලර් මිලියන 500 සීමාව ඉස්සෙල්ලා එකතු කරන්න. ඒකයි අපි කිව්වේ ඩොලර් මිලියන 500 පංගුකාරයෙක් වෙලා මේ රටේ මිනිස්සුන්ගේ දුක නිවන්න ඔබ එකතු වෙන්න කියලා. පිට රටේ ඉන්න සියලු දෙනාට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එතනින් පස්සේ අපි ඩොලර් මිලියන 750ට අපි අවම වශයෙන් ඩොලර් මිලියන 1000ක ඉලක්කයක් දක්වා තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බිලියන 1 මුදලක් අපි හොයාගත්තොත්. ඒතකොට සාමාන්‍යයෙන් දල වශයෙන් මම මේ එහාට මෙහාට එක මාසවලදී වෙනස් වෙනවා. බිලියන 8 තියෙන එක බිලියන තිබුණ එක බිලියන 10 දක්වාවත් වර්ධනය කරගන්න උත්සාහ කරනවා. මෙතන තවත් ගැටලුවක් තියෙනවා. මේ විදේශගත ශ්‍රමිකයන්ගේ එවීම ඩොලර් 3000ට වැඩි වුණොත් කවුරු හරි එව්වොත් ඒක වැටෙන්නේ ව්‍යාපාරිකයෙක් එව්වා කියලා. ඒ කියන්නේ එක්ස්පෝර්ට් එකකින් ආපු සල්ලි කියලා තමයි වැටෙන්නේ.
මේ ශ්‍රමිකයා එවන මුදල් 3000ට අඩුවෙන් එවුවොත් විතරයි මාසෙකට එයාගේ ගිණුමට විගමනික ශ්‍රමිකයෙක් කියලා වැටෙන්නේ. අපි දැන් ඒකත් සාකච්ඡා කරන්න බලනවා නේ. අපේ විගමනික ශ්‍රමිකයෝ ඊට වඩා එවනවා දැන් මේ වෙලාවේ. දැන් මේ අපේ ඉල්ලීමට අපි දන්න කියන උදවිය අපේ මිත්‍රයෝ ඩොලර් 5000 දාපු අය 10000 දාපු අය තම තමන්ගේ ගිණුම් වලට දාලා මට ස්ලිප් ඒ කියන්නේ බැංකුව දාපු පිටපත් එව්වා රට වෙනුවෙන් ඔන්න අපි උදව් කරන්න ඉදිරිපත් වුණා. විගමනික ශ්‍රමිකයෝ විතරක් නෙවෙයි ඒ අය. ඒ අය ඒ රටවල ව්‍යාපාර කරන අය, ඒ රටවල ලොකු රස්සාවල් කරන අය. ඒ අය එවන්න පටන් ගත්තා. හැබැයි ඒ අය එවන මුදල වැටෙන්නේ නැහැ විගමනික ශ්‍රමිකයන්ගේ අරවා කියපු අපි මම කියපු මිලියන 500 ඉලක්කයට. හැබැයි ඒ ටික මේ රටට ඉතාමත්ම වැදගත්. කවුරු වුණත් මේ රටට එවන ඩොලර් මේ වෙලාවේ තමන්ගේ ගෙදරට යවන ඩොලර් එකක් ඩොලර් 5000ත් ඩොලර් 10000ත් මේ වෙලාවේ එවන ඕනෑම ඩොලර් එකක් මේ රටේ මිනිස්සුන්ගේ දුක නිවන්න පාවිච්චි වෙනවා. හැබැයි ඒ දුක නිවන්න පාවිච්චි කරනවා කියලා අරයා යනකම් මෙයා යනකම් හොරා කාපු සල්ලි ගෙනත් දෙනකම් පැන්ඩෝරා එකේ සල්ලි ගෙනත් දෙනකම් කියලා සල්ලි නොයව හිටියොත් තමන්ගේ අම්මා තාත්තා මේ රටේ ඉන්න මිනිස්සු දුක් විඳි මැරෙයි රට ඉතාමත්ම බරපතල තත්වයකට පත් වෙයි රටේ මිනිස්සු ගහමරා ගනි. එතකොට ඩොලර් රෙවලවත් වෙන නායකයෝ පත් වෙලවත් වැඩක් නැහැ. අර අපි තාක්ෂය ඇතුළේදී කියපු කතාව තමයි තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න ඕනේ. ඒ නිසා බෙල්ල නැති වුණයින් පස්සේ තැල්ල හදාගත්තු තැල්ල වැඩක් නැති වෙනවා. ඒ නිසා බෙල්ල ආරක්ෂා කරගන්න වැඩ කරන්න ඕනේ. අපේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඔබේ කතාව ඔබ කියන ප්‍රකාශය යථාර්ථයක්. ඒක තමයි රියැලිටි එක. හැබැයි ප්‍රශ්නේ බිලියන 8ක මුදලක් අපිට විදේශ ශ්‍රමිකයෝ එවද්දී අපේම ජනතාව එවලා අපේ ආර්ථිකය ශක්තිමත් කරද්දී ඔවුන් අද ඒ මුදල එවන්නේ නැති ප්‍රධානම හේතුව තමයි ඔවුන් එවන ඩොලර් එකත් මේ ඉන්න පාලකයෝ ගසා කයිද කියන බරපතල සැකයක් ජනතාවට තියෙනවා. උගන්ඩාවට ගියා කියනවා, සීෂෙල්ස් වලට අරගෙන ගියා කියනවා, ඩුබායි බැංකුව වලට දාලා, ස්විස් බැංකුව වලට දාලා මේ දේශපාලකයන් තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන රටේ ආර්ථිකයත් විනාශ කරාට පස්සේ ඊටාම අපහසුයෙන් ඩොලර් එකක් හම්බ කරන මිනිස්සයා හිතන්නේ ඇයි මම මේක රටට යවන්නේ මෙච්චර දුක් මහන්සියලා මේ මිනිස්සුන්ට හොරකම් කරන්න කියන මේ විශ්වාසය කොහොමද ජනතාවට දෙන්නේ මේක හොරකම් කරන්න අපිට දෙන්නේ නැහැ කියන එක. දැන් ඔබ හිතන්නේ ඇත්තටම හොරකම් කරන නිසාද නොයවන්නේ? මෙහෙමයි. ඕකේ දෙපැත්තක් ඔබතුමා හිතන්න කියන දේ කතාව එකක් තියාගෙන ඉඳලා ගාණ වැඩි වුණොත් දෙන්න පුළුවන් කියලා. හැබැයි ඕක ඉස්සල්ලාම කරේ රජයේ පාර්ශවයට අයත් වෙන කණ්ඩායම් ඩොලර් එක තියාගෙන ඉඳලා අතෑරියා. ඒ මුදලේ වාසිය ගත්තේ වැඩිපුර ආණ්ඩුව හිතවාදී. හරියට හරි. මේ වංචා සහගත වැඩ සිද්ධ කරා. හැබැයි මේ ඩොලර් එක නවත්වාගෙන හිටපු එකේ තමයි මේ ප්‍රශ්නේ. කියන්නේ ඩොලර් එක තැනක හිර කරගෙන හිටපු එකේ ප්‍රශ්නේ. ඒ හිර කරගෙන හිටියේ යම් යම් අයට වාසිය වෙන්න. ඔය එක පුද්ගලයෙක් කිව්වා උණ්ඩියල් වලින් සල්ලි ගේන එක කිසි ප්‍රශ්නයක් නැහැ උණ්ඩියල් විදියට හරි සල්ලි එවන්න කියලා. පැහැදිලිව. හරිද? එතකොට මේ උණ්ඩියල් ප්‍රොමෝට් කරා කට්ටිය. උණ්ඩියල් ප්‍රොමෝට් කරා. මේ උණ්ඩියල් ප්‍රොමෝට් කරපු එකේ වැරදි මේ සිද්ධ වෙන්නේ. අපි ඔය උණ්ඩියල් ප්‍රොමෝට් කරපු අය තමයි ගෙදර යවන්න කියන්නේ. ඔය දිත්තපුර වැසියෝ. ඒ අයට තමයි අපි යන්න කියන්නේ. එතකොට මේ උණ්ඩියල් ප්‍රොමෝට් කරපු එක දැන් කවුරු හරි කියනවා නම් අපි රට ඉඳලා සල්ලි එවන්නේ හොරකම් කරපු සල්ලි ගන්නකම් කියලා. ඒ කියන්නේ ඉතින් උණ්ඩියල් ප්‍රොමෝට් කරනවා නම් ලංකාවේ උණ්ඩියල් ප්‍රොමෝට් කරපු අයට සහයෝගයක් තමයි ලබා දෙන්නේ. කවුරු හරි කණ්ඩායමක් මේ රටේ උණ්ඩියල් ප්‍රොමෝට් කරා. ලෝකේ ලංකාවට එන මත්කුඩු වලට සල්ලි ගෙවන්නේ සම්පූර්ණයෙන්ම ඩුබායි රාජ්‍යයේ එකතු වෙන ඩිනාර් වලින් තමයි අපේ මිනිස්සුන්ගේ ඩිනාර් ටිකෙන් තමයි එහෙදි කුඩු වලට සල්ලි ගෙවන්නේ. ඒක තමයි දැනගන්න තියෙන ආරංචිය. මෙහෙට ආවයින් පස්සේ ඒ ටිකට අපේ මිනිස්සු අරහෙන් එවපු රුපියල් ටිකෙන් ආයිත් මේක පරිභෝජනය කරනවා. බලන්න වෙන දේ. එතකොට ලංකාවට කුඩු එවන්න උදව් කරන්නේ කවුද? අපේම විගමනික ශ්‍රමිකයෝ. ඇයි? උණ්ඩියල් හරහා මේ සල්ලි වෙන නිසා. ඒ වගේම මේ රටේ ඉන්න කපටි පැලන්තියක් ඉන්න උණ්ඩියල් ප්‍රොමෝට් කරපු. උණ්ඩියල් හරි හවාලා ක්‍රම ප්‍රොමෝට් කරපු අය. ඇයි ඒ අය ප්‍රොමෝට් කරන්නේ? ඒ අය ඩොලර් සංචිත තම තමන්ගේ පිටරටවල වල තියෙන ඩොලර් සංචිත වලින් ඒ සල්ලි එකතු කරගන්න ගමන් මෙහි තියෙන රුපියල් බෙදලා දැම්මා. අපි ලොකු ව්‍යාපාරිකයෝ ගණනාවක්ම අරන් ගියපු බිස්නස් වල සල්ලි තාම ලංකාවට ගෙන සල්ලි ගෙන්නන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. එතකොට මේ ඩොලර් එකේ හරි මිල ආවනම් ඩොලර් එක හරි තැනකට ආවනම් මේ අය සල්ලි ගේනවා. මේ අයට විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ විශ්වාසය ඇති කරන්නනේ අපි එකතු වුනේ. මේ එකතු වෙලා මේ වැඩේ කරන්න. දැන් කට්ටියක් කියනවා හිටානිද්ද දවසක යකඩ තොගයක් ගේන සූදානමක් තිබුණා කියලා. අපි නම් කැබිනට් මණ්ඩලේ මේ වගේ දෙයක් සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉන්දියාවේ ආධාරයට එන වගේ වැඩිපුර යකඩෙන්නේ එහෙම දේවල් කරන්න නම් අපි ඉඩ දෙන්නේ නැහැ. එහෙම නම් ඉතින් අපි මේ ආණ්ඩුවේ ඉඳලා වැඩක් නැහැ. මොකද එහෙම විනාශ කරන්න දෙන්නේ නැහැ. මේ එවන හැම සතයක් වෙනුවෙන්ම අපි වග කියන්න අපි බැඳී ඉන්නවා. ඔබේ මුදල් ආරක්ෂා කරන්න කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනි. හැබැයි අර සමහරු කියන්නේ ගෝට යනකම් දෙන්නේ නැහැ.
ඉතින් ගෝට යනකොට රටේ මිනිස්සුත් මැරිලා හිටියොත් සල්ලි නැතුව කන්න බොන්නේ නැතුව තමන්ගේ අම්මා තාත්තා සහෝදරයෝ. ඒක නේ එච්චර කාලයකට යන්නේ නැහැ කියලාද ඔබ හිතන්නේ? නෑ මං කියන්නේ යන්නේ නැතුව හිටියොත්. ඒ කියන්නේ ඒ තරමට අපිට එහෙම දෙයක් නෑ. අපි හිතනවා මේ 21 වෙනි සංශෝධනය ඉවර වුණාම එතුමා එක්සිට් එක හදාගෙන එතුමා තීරණය ගන්නේ. එතුමා වුණත් මේ රටේ මිනිස්සු යන්න කියද්දි ඉන්න උමනාවක් නෑනේ. මෙච්චර මිනිස්සු එනවා කියලා එතුමා කිව්වේ මට මිනිස්සු එන්න කිව්වා මං ආවා. ඉතින් දැන් මිනිස්සු යන්න කියනවා. එතකොට යන එක ක්‍රමානුකූලව එතුමා යයි අපි එතුමාට යන්න කියලා අදත් කියනවා. කැබිනට් මණ්ඩලයේදී නියෝජනය කරා. අපි කියනවා ඒ තමයි ජනතා මතය. අපි ජනතා මතය වෙනුවෙන් පෙනී හිටින අය. ඒ කියන්නේ හරේන් සහ මනෝෂ ගිහිල්ලා ජනාධිපතිවරයාගේ එක්සිට් එකද හැදුවේ? අපි එක්සිට් පාත් එකක් එතුමාට යන්න පාර සකස් කර දීමක් මේ හරහා සිද්ධ කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ අපි විශ්වාස කරන්නේ නැහැ කණෙන් අල්ලලා එළියට දාන ක්‍රමේ. අපි විශ්වාස කරන්නේ නැහැ පාරෙන් ඇද. මම පාර්ලිමේන්තුවේදී කිව්වා මේ தත්ත්වය සිද්ධ නොවුනොත් වෙන්නේ ඒ වගේ තත්ත්වයක්. පාරේ ඇදගෙන යන තත්ත්වයක්. හැංගිලා ඉන්න වෙන තත්ත්වයක්. මේක මම මීට කලින් කිව්වා. අද අපි කියන්නේ ඒක නෙවෙයි. අපි ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන්නේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන නිසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට විවස්සානුකූලව එතුමට යන්න අපි ඉඩ හදන්න ඕනේ. ගෝඨාභය ජනාධිපතිවරයාට එක්සිට් එක හදලා ඔබ කවුද ඊළඟට ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එක්සිට් එක හැදුවාම පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය දිනා ගන්න බහුතරයේ කැමැත්ත දක්වන පුද්ගලයා తాවකාලිකව ජනාධිපතිවරයා බවට පත් වෙයි. මට මේ වෙලාවේ කවුද කියලා කියන්න බෑ. తాවකාලිකව රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා බවට පත් වෙනවා එතුමාගේ මැතිවරයා නා. ඊට පිටිපස්සේ සජිත් ප්‍රේමදාස හෝ එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේන හෝ කවුරුන් හෝ මේ දේශපාලනයේ එහෙම කියන්න බෑ කොයි විදිහට හැසිරෙයිද කියලා. හැබැයි ඉතින් මේ කාරණා සිද්ධ වෙනකොට මේ රට වැටිලා තියෙන වෙලාවේ කවුරුවත් වගකීම් බාර ගන්න කැමති නැති වෙනකොට ඒ වගකීම බාර ගන්න මිනිස්සුන්ගේ හුස්ම රැක ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණාම මහා බරපතල වගකීමක් අරගෙන අපිත් ඒ වගකීමට දායක වුණා. එතුමා ගත්තු ඒ වගකීම එතුමා ගත්තු ඒ රිස්ක් එක අපිත් ඒ රිස්ක් එක අරගෙන එතනට එකතුනේ. එතුමට වඩා අපි රිස්ක් එකක් ගත්තා. ඒ කියන්නේ අපේ දේශපාලන ජීවිතේ තව බොහෝ කාලයක් තියෙද්දි දේශපාලන ජීවිතේ පැත්තකට දාලා එතුමට නැති වෙන දෙයක් දේශපාලනයේ තිබුණේ නැහැ. හැබැයි අපිට නැති වෙන්න බොහෝ දේවල් තියාගෙන අපි ඒ රිස්ක් එක ගත්තා. හැබැයි ඉතින් ඒ වෙලාවේදී මං හිතන්නේ අපි ගත්තු තීන්දුව හරි ගියොත් කියන්නේ හරි යන්න කියලා කියන්නේ රටට හරියන එක. රටට වරදින්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ කවුරුවත්. රටේ ජනතාවට හරි ගියොත් මං හිතන්නේ ඒ ඉදිරි කාලේ ඊටමත්ම හොඳ විදියට අපිට විසඳ ගන්න පුළුවන් වෙයි. ඊටම ඉක්මනින් කෙටි විරාමයක් අපිට තව තියෙනවා. එක විරාමයක් තියෙනවා. ඉක්මනින් යනවා විරාමයට. අපි යලිත් හමු වෙමු සුලී සමගින්. අමාත්‍ය මනුෂ්‍ය නානක්කාර මහතා සමගයි අද සුලියෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අද අපි බොහෝ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කළා. විශේෂයෙන්ම පවතින වත්මන් දේශපාලනික අර්බුද, ඒ වගේම ආර්ථික අර්බුදයට අපි පිළිතුරු සොයාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවත් අවධානයක් යොමු කළා. ඒ වගේම කම්කරු සහ විදේශ රැකියා සම්බන්ධයෙන් වැඩි දෙනෙක්ගේ අවධානයක් යොමු වෙලා තිබුණා. එතුමාගෙන් ප්‍රශ්න අහන්නට කියලා අපිට අදහස් ඉදිරිපත් කළා තිබුණා. ඉතින් ඒ ප්‍රශ්නත් අපි යොමු කළා. වැඩසටහනේ ක්‍රමෙන් අපි ඇවිල්ලා ඉන්නේ අවසානයේ වෙත. තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි ඒ සියල්ලම අද දවසේ කතා කරන්න බැරි වුණත් හැකි උපරිම ප්‍රශ්න සංඛ්‍යාවක් එතුමාට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇමතුමා, ඔබතුමා හිතනවද දැන් ජනතාව ඔබතුමා ගත්ත තීරණය තුල ඉන්නවා කියලා? මොකද දැන් විපක්ෂයෙන් ආවා. දැන් ජනතාව බලාපොරොත්තු තියන් හිටියා මේ ආණ්ඩුව වැඩක් නැහැ, ගෝඨා ගෝ හෝම්. ඊට පස්සේ මහින්ද මහත්තයාට යන්න කිව්වා, මේ ආණ්ඩුවටම යන්න කිව්වා. විපක්ෂ ගැන බලාපොරොත්තුවක් යම් කිසි විදිහට තියාගෙන හිටියා. අන්න විපක්ෂ කණ්ඩායමකුත් දැන් ටිකෙන් ටික ආණ්ඩුවට එකතු වෙනවා. දැන් ජනතාව එතන ඉන්නවා කියලා ඔබ හිතනවද? දැන් මේ රටේ වැඩි බහුතරයක් කොතනද හිටියේ? මේ වැඩි බහුතරයක් මේ රටේ හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්ද දීපු අයනේ. ඒ අය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හරි කියලානේ ඡන්ද දුන්නේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙනකොටම විරුද්ධ වුණේ කවුද? අපි. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වුණයින් පස්සේ ගෝඨාභයට බෑ කියලා කිව්වේ කවුද? සර් ෆේල් කියලා කිව්වේ කවුද? හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ගෝඨාභය ෆේල් කියලා කිව්වා. අපි ඒක ඉදිරියට කතා කරගෙන ගියා. සර්ට බෑ කියලා කිව්වා. ඔබතුමාලා මේ කාරණාව මේ රටේ තියෙන අඩුපාඩු වැරදි සියල්ල අපි ඉදිරියට ගෙන ආවා. මේ වැරදි කතා කර අපි ඉස්සරහට මේ රටේ මිනිස්සුන්ගේ අවබෝධය ලබා දුන්න මේක ඇත්තටම සිද්ධ වෙන්නේ වැරදි කාරණා ටිකක් කියලා. පාර්ලිමේන්තුවේ ඇතුළෙත් එළියෙත් අපි ජනමතවාදය අපිට ගොඩනගන්න පුළුවන්කම ලැබුණා. ඇත්ත අවබෝධ කර දෙන්න නැතුව මේ බොරු මතවාද හදන්න නෙමෙයි. ඇත්ත යථාර්ථය අවබෝධ කර දෙන්න පුළුවන් වුණා. ඒ අවබෝධ කර දීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි 69 ලක්ෂයක් ඡන්ද දීපු මිනිස්සුම අද ගෝල් ෆේස් එකට ගිහිල්ලා සෙල්ෆියක් ගහලා මාත් ආවා කියලා කියන්නේ. දැන් ওই සමහර ක්‍රීඩකයෝන්ගේ නෝනලා දැන් ගොඩක් අය ඉන්නවානේ. ඒ කාට උදව් කරපු අයද? ඒ ගෝඨාභය රාජපක්ෂව ගෙනයපු අයනේ.
ගොඩක් අය ඉන්නවා. ඔතන ඉන්න නළු නිලියෝද මේ එළියට බහැලා ඉන්න නිවේදකයෝද ගොඩක් අය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනේපු අය. ඔතන ඉන්න මිනිස්සුන්ගෙන් 90%ක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනේපු අය. හැබැයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනෙන්න උදව් කරෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොඳයි කිව්වෙත් නෑ. ඒකට විරුද්ධව වැඩ කරා. ඒක වැරදි කියන එක මුල ඉඳලම හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මමත් කිව්වා. පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන් පිටත අපේ පක්ෂයේ ඇතුලේ හඬක් අපි නැගුවා. අපි පක්ෂයේ අනිත් කණ්ඩායමත් ඒකට හයිය දුන්නා. ඒ හඬ අපි බය නැතුව කතා කරේ අපි ජනතා මතයත් එක්ක ඉඳගෙන. දැන් අද අපිටත් ඕනනම් තිබුණා මේ අපි මේ කතා කරන එක අපි මේ ඉන්න මතවාදයේ ගැලරියට බොහොම හරි. ඒ කියන්නේ රටේ ආර්ථික ප්‍රශ්න කොච්චර තිබුණත් ගැටලු කොච්චර තිබුණත් මිනිස්සු මැරුණත් බැන ඉන්නවනම් ඒක ගැලරියට හරි. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන ඒ අවදානම තමයි අපි ගත්තේ. ඒ අවදානම ගත්තාම මේ රටේ අර ගැලරිය ඇර අනෙක් කියන්නේ දේශපාලන අන්ධ භක්තිකයෝ ඇර අනෙත් උගත්තු බියත්තු වෘත්තිකයෝ ව්‍යාපාරිකයෝ මැද මිනිස්සු සියලු දෙනා අපි මේ ගත්තු තීන්දුව ඉතාමත්ම අගය කරලා කතා කරනවා. ඇත්තටම අපි බයෙන් ගත්තේ මිනිස්සු මොනවා කියයිද දන්නේ. අපි මේකට අංශක 180ක් හැරුණද ඕගොල්ලෝ? එහෙම ඇහුවේ නෑ. අපි හැරුණේ නෑනේ. අපි ගියේ ගමන එක ගමන. එදා නියෝජනය කරපු තැනමයි අද නියෝජනය කරන්නේ. හැබැයි රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ වෙලාවේ අපි ඉදිරිපත් වුණා. අද අපේ ගම්වල පාක්ෂිකයෝ මුල් දවස්වල පොඩ්ඩක් කලබල වුණා. මොකද්ද මේ වෙන්නේ කියලා. අද ආයිත් ඒ අය අපිත් එක්ක හිටගෙන ඉන්නවා. අපි මේ ගත්තු වැඩේ හරි අපිව බඩගින්නේ තියන්නේ නැතුව අපේ දරුවන්ගේ ජීවිත පිළිබඳ කල්පනා කරලා ඔතුමන්ලා ගත්තු තීන්දුව හරි කියලා අද ගමේ මිනිස්සු කියනවා. රටේ මිනිස්සුත් එහෙමමයි. රටේ කියන්නේ මම කියන්නේ විවිධ තලවල උදවිය අද කියනවා. අද හර්ෂද සිල්වා ඇමතිතුමා අද කියන්නේ മന്ത്രിතුමා අද මොකද්ද කියන්නේ? මට හැමෝම කියනවා ඇමතිකම ගන්න කියලා. මුදල් ඇමතිකම ගන්න. පසුගිය සතියේදී එතුමා තමයි අපේ රට මේ වෙලාවේ වගකීම ඉෂ්ට කරන්න කියලා. එතුමා අද බොහොම තැවෙනවා. පක්ෂයක් විදියට තීන්දුව නොගැනීම නිසා එතුමාට මේ කාර්යයට උර තියන්න දෙන්න බැරි වෙච්ච එක. උර දෙන්න බැරි වෙච්ච එක. එතුමා කම්පාවටපත් වෙනවා. සමහර විට අපි ගත්තු තීන්දුව වැරදි වෙන්න පුළුවන්. අපිට වරදින්න පුළුවන්. හැබැයි ගත්තු තීන්දුව හරි. රටේ මිනිස්සු වෙනුවෙන්. අපිට වරදි. හැබැයි කමක් නැහැ. අපේ මිනිස්සු වෙනුවෙන් අපි අපේ ජීවිතේ කැප කරා, අපේ දේශපාලන ජීවිතේ කැප කරා කියලා අපිට කවදා හරි දවසක සතුටු වෙන්න පුළුවන්. අපේ දරුවන්ටත් කවදා හරි දවසක තාත්තා හොරෙක් නෙමෙයි. තාත්තා මිනිස්සුන්ගේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ගිහිල්ලා මිනිස්සුන්ගේ කාලේ කාලා මිනිස්සුන්ගේ සල්ලි වලින් පඩි අරගෙන අපි වෙනුවෙන් පෙනී නැතුව දේශපාලන බලය වෙනුවෙන් කුහකකමින් ජීවත් වුණා කියලා ඒ අයට සාප වෙන්න අපිට උවමනාවක් නැහැ. ඒක නිසා අපි අපේ තීන්දුව ගත්තා. අපේ දෙමව්පියන්ට අපිට දරුවන්ට අපිව ඡන්දයෙන් පත් කරපු සියලු දෙනාට කවදා හරි දවසක ගෞරවයක් එයි. අපි රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටපු මහජන නියෝජිතයෝ කියලා. හොඳයි. ඔබේ අදහස ඔබ හිතන්නේ මේ විදිහට රටේ ජනතාව ඔබ පිළිගනී කියන කාරණය. නමුත් පක්ෂය අද ගත්ත තීරණය ඔබට ආරංචි වුණාද? අද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා සමගි ජන බලවේගයේ. එහිදී හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නායකකාරට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්න තීරණය කරලා ඒක මතික ඡන්දයෙන් තමයි ඒ සම්මත වෙන්නේ. බොහෝම ස්තුතියි කියලා තමයි කියන්න තියෙන්නේ. විනය පරීක්ෂණයට අපි ඉදිරිපත් වෙනවා. විනය පරීක්ෂණයට ඉදිරිපත් වෙලා අපි සමගි ජන බලවේගය යන බලාපොරොත්තුවක් උනේ නේ. අපිට ඕන උනේ ස්වාධීන වෙන්න. අපිට සමගි ජන බලවේගයේ හදන්න අපි මහන්සි වුණා. ඒක වෙනුවෙන් කැපවීම කළා. ඒක වෙනුවෙන් අපි දරන්න පුළුවන් දුක් වේදනාවින්ද අපි පෙනී හිටියා. අපි පක්ෂය වෙනුවෙන් පෙනී හිටියා. මොකද අපි එළියට බහැලා හදාගත්තු පක්ෂය. ඉතින් පක්ෂය අපි ගත්තේ පක්ෂයත් වෙනුවෙන් අපි පක්ෂය නියෝජනය කළ යුතුයි සමගි ජන බලවේගයේ විදියට කියලා මතය නියෝජනය කරලා. හැබැයි අපේ මතයට පක්ෂ නොවනකොට අපේ හදවතට එකඟව අපි අපේ තීන්දුව ගත්තේ. හෙට දවසේදීත් රටේ මිනිස්සු වෙනුවෙන් ඕනෑම තීන්දුවක් ගන්න සූදානම්. කවුරු මොනවා කරත් කවුරු අපේ තනතුරු තානාන්තර නැති කරත් මිනිස්සු වෙනුවෙන් ගන්න ඕනෑම තීන්දුවකට පෙනී ඉන්නවා. එච්චරයි අපේ අවසන් තීන්දුව. පක්ෂ සමාජිකත්වයේ අත්හිටවන්න කටයුතු කරොත් අධිකරණයට විනය පරීක්ෂණ තියෙනවා. විනය පරීක්ෂණ ඉවර වුණාම බලමු ඉස්සරහට එන කටයුතු. විනය පරීක්ෂණයේදී අපි ඉදිරිපත් කරන කරුණු කාරණා මතනේ ඊට පස්සේ තීන්දුව තීරණය වෙන්නේ. ඊළඟ කාරණේ මම හිතන්නේ ඔබ උත්තරයක් දෙයිද නැද්ද කියන කාරණේ මම දන්නේ නැහැ. නමුත් මම ඔබ මේ ගැන දන්නවා. සමගි ජන බලවේගයෙන් තව කී දෙනෙක් ආණ්ඩුවට එකතු වෙනවද? එකතු වෙන්න හිතාගෙන ඉන්න අය නම් බොහෝම දෙනෙක් ඉන්නවා. සාකච්ඡා කරපු අය බොහෝම දෙනෙක් ඉන්නවා. මම දන්නේ තව කී දෙනෙක් එකතු වෙයිද කියලා මට නිල වශයෙන් කියන්න බෑ. ඒ අය රටට තියෙන ආදරේ හැටියට, රටේ මිනිස්සුන්ට තියෙන ආදරේ හැටියට, රටේ මිනිස්සුන්ගේ දුක දැනෙන විදියට, ඒ පපුවට තියෙන තෙතමනේ හැටියට තීරණ ගනී. ඒක තමයි මං හිතන දේ. දැන් ඔබ ඇහුවා සමගි ජන බලවේගයේ
අස් කරයි එහෙම වුණොත් මොකද කරන්නේ වගේ කතාවකුත්. ඒ කියන්නේ මොකද වෙන්නේ? තීරණය ගත්තොත්. මම කියන්නේ අපේ පක්ෂේ නැති වුණා කියන්නකෝ අනාගතේ. එහෙම වුණත් අපි අනාගතයේදී අපේ දේශපාලන ගමන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාත් මමත් සාකච්ඡා කරලා ඉන්නේ අපිට ගැළපෙන තැනක අපි ඉන්න ඕනේ. අපිට ගැළපෙන්නේ මේ තියෙන සාම්ප්‍රදායික පක්ෂ නොවෙන්න පුළුවන් සමහර වෙලාවට. අපිට ගැළපෙන්නේ සමහර විට අලුත් ගමනක් වෙන්න පුළුවන්. ඒ අලුත් සංකල්පවලට තරුණයොන්ට මේ අරගලයෙන් එළියට ආපු තරුණයොන්ට රටේ මේ පරණ දේශපාලන සංස්කෘතිය මේ ක්‍රමයේ වෙනස් කරන්න කැමති තරුණයොන්ට ගැළපෙන තැනක් ඒ ගැළපෙන තැන ප්‍රධාන පක්ෂයක් නම් ඒ ගැළපෙන තැනට ප්‍රධාන පක්ෂයකට යන්න පුළුවන් නම් ඒ ප්‍රධාන පක්ෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගැළපෙන පොදු ප්‍රවාහයක් හරි වෙන්න පුළුවන්. අපි ඉදිරි ගමන යන්නේ. කියන්න බෑ. අපි එහෙම දේශපාලනය පිළිබඳව සැලසුමක් අපි අදින් පස්සේ හෙට මොකද්ද කරන්න කියලා හිතලා නෙමෙයි රටේ මිනිස්සුන්ගේ අද ගැන සහ රටේ මිනිස්සුන්ගේ හෙට ගැන විතරයි අපි කල්පනා කරලා තියෙන්නේ. ඔබ කියන කාරණෙත් එක්ක කෙනෙකුට විවිධ විදියට හිතන්න පුළුවන් අර්ථකථනයක් දෙන්නට පුළුවන්. ඔබ කියන කාරණය තුළ ඔබ පොහොට්ටුවේ සමාජිකයෙක් වෙයිද කියන කාරණය මතුවෙනවා. කිසිම ලෙසකින් පොහොට්ටුවේ නම් සමාජිකයෙක් වෙන්නේ නැහැ කියන එක ඕනෑම විදියකට කියන්න පුළුවන් හෘද සාක්ෂියට එකඟව පොහොට්ටුවේ සමාජිකයෙක් වීම කවදා කිසි ලෙසකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඔබ වැඩසටහන ආරම්භයේදීම මම ඔබෙන් ওই ප්‍රශ්නය අහද්දී ඔබ ලබා දුන්නු පිළිතුරු මේ ආකාරයෙන් ලබා දී කියන දේ තමයි මට අවශ්‍ය වෙලා තිබුණේ රටේ ජනතාව මම හිතන්නේ හොඳින් මතක තියාගන්න කියලා. ඔබ දක්ෂයි කියලා මම දන්නවා සාමාන්‍යයෙන් ඔබ මාධ්‍යවේදියෙක් නිසා ඒ නිසා ඒ අපේම මේ කඳවුරේ හිටපු කෙනෙක් නිසා මම ඊළඟට එන්නම් ඉක්මනින්ම ප්‍රශ්නෙට ආහාර අර්බුදයක් පිළිබඳව රටේ දරුණු විදිහටම සාකච්ඡා වෙමින් තිබෙනවා. ජලකන්නේ මහකන්නේ මේ දෙකම විනාශ වුණා විනාශ කළා කියන කාරණේ කිව්වොත් මම හිතන්නේ හරි. අපි කොහොමද මේ ආහාර අර්බුදයට මුහුණ දෙන්න? ඔබ ආණ්ඩුවක් විදිහට ඔබතුමන්ලගේ කැබිනට්ටුව මොන වගේ තීන්දුව තීරණද අරගෙන තියෙන්නේ? පළවෙනි කැබිනට්ටුව රැස් වුණා. ඒ රැස්වීමත් එක්කම පොහොර සම්බන්ධයෙන් සාකච්ඡාව කළා. කොහොමද දැන් ඊළඟ කන්නේට අවශ්‍ය කරන පොහොර සියල්ල ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරන්න ඒ සඳහා මුදල් සොයා ගැනීමේ කටයුතු පිළිබඳ අවශ්‍ය අනුමැතිය අවශ්‍ය දේ කතා කර අදත් කෘෂිකර්ම ඇමතිවරයාට මම කතා කරාම දැනගන්න පුළුවන් වුණා ඒ සම්බන්ධව සාකච්ඡා ටික අද උදෑසන ඉඳලම සිද්ධ කරලා පුළුවන් ඉක්මනින් පෝර ටික ගෙනල්ලා වගා කරන්න කටයුතු කරනවා. නමුත් ඒ වගා කරලා ගන්න වෙන්නේ ඊළඟ කන්නේදී. මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක පිළිබඳ සැකයක් නැහැ. හැබැයි ඒ ප්‍රශ්නේ විසඳ ගන්න අපිටත් යම් දේවල් කරන්න වෙනවා. අපිට පුද්ගලයෝ වශයෙන් තම තමන්ගේ ඉඩකඩම් වල හරි මොනවා හරි වශයෙන් කරන්න පුළුවන් අය මේකට දායකත්වයක් දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. පෝර නැති කරලා අනවශ්‍ය ගොන් තීන්දුව අරගෙන මේ රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරා. දැන් ඒකට බැන හිටියොත් අපි බඩගින්න ඉන්න වෙනවා. බනින්න ඕනි. ඒ වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. හැබැයි මේ වෙලාවේ අපි කෑම සම්පාදනය ගැනත් වැඩ කටයුතු කරන්න ඕනි. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ විදියට අපි අනාගතයේදී රජයක් විදියට මේ සම්බන්ධයෙන් වැඩ කරන්න සිද්ධ වේවි. අවශ්‍ය කරන අඩුපාඩු සහල් ඇතුළු ඒ අත්‍යවශ්‍ය කාරණා විදේශයකින් හරි ගෙන්වලා ආහාර හිඟයක් ඇති නොවෙන්න වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ කරන්න පිටරටින් හාල් ගේන්න ඩොලර් තියෙන්න ඕනේ. නැත්තම් අර ඉන්දියාවේ හිඟන ජනතාව අර ඒ වගේම ඉන්දියාවේ තේ කඩවල එකතු කරන කැට තියලා ලංකාවට එවන සල්ලි වලින් තමයි අපිට ඉන්න වෙන්නේ. ඉතින් ලැජ්ජාවක් මං හිතන්නේ මෙතනට රටපත් වෙච්ච එක ගැන පුදුම ලැජ්ජාවක්. මන් දන්නේ එතනට පත් කරන්න මහන්සි වෙච්ච උදවිය එතනට පත් කරන්න මේව කරන්න උදවිය කොයිතරම්නම් ලැජ්ජ වෙනවද කියලා. ඒ කියන්නේ කොච්චර කලකිරීමක් තියෙනවද කියන එක. එතකොට එතනට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ ඒකට විරුද්ධ වෙන්න ඒක නවත්තන්න අපිටත් වගකීමක් තියෙනවා. හැබැයි മന്ത്രിවරු 58ක් අපිට පත් කළා ඒක කරන්න බෑ. එතකොට 69ක් 148ක් පත් කරන්න ඡන්දෙත් මේකට බලපානවා. මම ඒක වැරද්දක් කියන්නේ මිනිස්සු ඒ වෙලාවට හිතන දේ හරිම දේ කියලා හිතන දේ ඡන්දේ තීන්දුව ගන්න. කොහොම වුණත් අපි අර මම නැවත වතාවක් කියන දේ තමයි දැන් අපිට ඉන්දියාවෙන් කැටහොල්ලලා එවන සල්ලි වලින් අපේ රටේ ශ්‍රී ලාංකික අභිමානවත් ජාතිය ජීවත් කරවනවද කියලා හිතන්න අර කොඩි උස්සගෙන මේ රටට ආපු විදේශගත ශ්‍රමිකයන්ගෙන් අපි අහනවා විදේශගත අපේ ශ්‍රී ලාංකිකයන් අහනවා අර කොඩි උස්සගෙන ආවනේ අපේ ජාතිය රට ආරක්ෂා කරගන්න. දැන් අපේ ලක්මාව මිනිස්සු මැරෙනවඩනවා. ජාතිය නෙමෙයි බිම නෙමෙයි. මේ රටේ මිනිස්සු මැරෙනවා. ඉන්දියාවේ කැටහොල්ලපු සල්ලි වලින් සල්ලි ගේනකන් ඉන්නවද? නැත්නම් ඔබට තියෙන ටික රාජපක්ෂලා යනකන් මේ වැඩේ කරනවද? නැත්නම් මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විසඳන්න ඩොලර් ටික හරි බැංකුවකින් හරි පාරකින් රටට එවුවොත් මේ මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න පුළුවන්ද කියන තීරණෙත් මේ වෙලාවේ ගන්න තියෙනවා.
ඔබ අතේ හිතා වටිනා තීන්දුව తీරන රසක් තිබෙනවා. මේ නිසා අපි විශේෂයෙන්ම කියන්නේ අපි හැමෝම එකට එකතු වෙන්න ඕනේ. වැරදි කරලා තියෙනවා. වැරදි කරපු සියලු දෙනාට දඬුවම් ලැබෙන්නට අවශ්‍යයි. ඒක මේ තනතුරු තානාන්තර නම්බුනාම වලින් වහන්න පුළුවන් කමක් නැහැ. අද මුළු රටම කෙලින් හිටගෙන ඉන්නවා. එක තැනක ඉන්නවා රටම හොරකම් කරන්න තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ. ඒ රටේ ජනතාව කෙලින් වුණු මේ කෙලින් ගත්ත තීන්දුව ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතුයි. හැබැයි අපිට මේ වෙලාවේ රටක් අවශ්‍යයි, ජීවත් වීම අත්‍යවශ්‍යයි. අපි ඒ නිසා සියලු දෙනා එකට එකතු වෙලා මේ වෙලාවේ වැටිලා ඉන්න තැනින් ගොඩ එමු. ඒ ගොඩ එන්න අපි සියලු දෙනාම හැකි ආකාරයෙන් අපේ දායකත්වය ලබා දෙමු. ඒ නිසා මම හිතනවා ඔබ මෙය හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි ඒකට අත්වැල් බැඳගමු. දේශපාලන පක්ෂ බෙහෙදයන් අපි අමතක කරමු. රට ගොඩ ගන්න එකතු වෙමු. දේශපාලන අධිකාරියේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමු. වැරද්දකදී අපි නැගිටිමු. ඒ වගේම හොඳ දෙයකදී අපි අත දෙමු. අත දීලා රට ගොඩ ගන්න එකතු වෙමු. එහෙමනම් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අමාත්‍යතුමනි. ඔබ අද අල්ලගත්තේ බොහොම අමාරුවෙන්. මොකද ඇමති ධුරය අරගෙන දින 4යි තාම. නමුත් අපේ ආරාධනාව පිළිගෙන පැමිණීම් පිළිබඳව ස්තුතිවන්ත වෙනවා අමාත්‍යතුමනි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ සමුගැනීමත් සමගින් අපි අද දවසේ වැඩසටහනේ අවසානයේ සනිටුවන් කරනවා. ලබන සතියේ යලිත් හමු වෙමු. අඟහරුවාදා ඔබ හමු වෙන්නට මා සූදානම්. නමුත් හෙටත් සුලිය වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ සඳහා එකතු වෙන්න. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාට. යහපත් හෙටක් දකිමු අපි සියලු දෙනා එකට එකතු වෙලා.